Net FM Unlimited. කන්නපිට අයිබෝවන් මහමැතිවරණයක් පවත්වා මීළඟ පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරාපත් කරගනු ලැබ සිටියදී ඒ තෝරාපත් කරගනු ලැබ සිටින සභිකයන් නව පාර්ලිමේන්තුව වෙනුවෙන් රැස්වෙන්න දින නියම කර තිබියදී ඒ නියම කරපු දිනයට තව දවස් 10කට අඩු කාලයක් ඉතිරිව තිබියදී අපේ අද Net FM Unlimited කන්නපිට වේදිකාවේදී මේ මුණ ගැහෙන්නේ. හරියටම කිව්වොත් අගෝස්තු 20 වෙනිදා තමයි අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. එසේ තිබියදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා Net FM Unlimited කන්නපිට වේදිකාවේදී පාර්ලිමේන්තුව ගැන. පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වෙලා වසර ගණනාවක් ගතව තිබුණත් ඇහුවොත් ඔබෙන් මගෙන් පාර්ලිමේන්තුව යනු මොකක්ද කියලා සමහර විට ඊට හරි උත්තරයක් දෙන්න ඔබට මට බෑ. ඒ නිසා මේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට පෙර හෝ අපි හොයමු, අපි හඳුනාගමු පාර්ලිමේන්තුව මොකක්ද, පාර්ලිමේන්තු ක්‍රමය මොකක්ද, මේ ක්‍රමය ඇතුලේ අප විසින් ඡන්දයේදී තෝරාපත් කරගත් සභිකයන් කරන්නේ මොනවද සහ ඔබට මට අපට පැවරී ඇති වගකීම් මොනවාද කියලා. මේ සංවාදය වෙනුවෙන් අපි ඇරයුම් කර සිටියා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ඒ වගේම එතුමන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරත් හොබවනවා නීල් ඉද්දවල මහත්මයාට සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරි කේ ජයතිලක මහත්මයාට ඔබ දෙදෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. හිතවතුනි, ඔබ දන්නවා ඔබට පුළුවන් FM 94.8 FM 95 තරංගමාලා ඔස්සේ අපව සජීව ලෙස අහන්න. ඒ විතරක් නෙමෙයි, ඔබට පුළුවන් අපව බලන්න Net FM බැලුම්ගල Facebook පිටුවේ හෝ Net FM on air Facebook පිටුවේ. මහලේකම් නියෝජ්‍ය මහලේකම් තුමනි, අපි දැන් මේ පාර්ලිමේන්තුව ගැනනේ කතා කරන්න යන්නේ. පහුගිය වකවානුවේදී සමාජගත මතයක් තිබුණා. මොකටද මේ පාර්ලිමේන්තුව වහලා දාන්න ඕනේ? මහා වියදමක් දරලා පවත්වාගෙන යන සුදු වලියෙක් විදිහට තමයි ඇතැම් අවස්ථාවක ඇතැම් කෙනෙක් පාර්ලිමේන්තුව අර්ථ දක්වන්නේ. මේක ඇත්ත නැත්ත මොකක්ද? පාර්ලිමේන්තුව මොකක්ද? මේක හුදෙක් මේ ජලාශයක් මැද පිහිටි ගොඩනැගිල්ලක්ද? එහෙම නැත්නම් මේක ආයතනයක්ද? මොකක්ද පාර්ලිමේන්තුවේ රටට තියෙන වටිනකම? ඔව් දිල්ෂාන්, දැන් පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියන එක ගත්තොත් මේකේ ඓතිහාසික විග්‍රහයක් තියෙනවා. ඓතිහාසික විග්‍රහය ගත්තොත් පාර්ලි කියන ප්‍රංශ වචනයෙන් තමයි මේ පාර්ලිමන්ට් කියන එක හැඳින්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවට. මේක 1200 දී පමණ තමයි පාර්ලිමන්ට් කියන වචනේ ඇත්තටම එන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සාකච්ඡා කරන්න රැස්වෙන ස්ථානය කියන එක. එතකොට අපේ රටේ දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අපේ රටේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවා. ලෝකයේ විවිධ රටවල් වල විවිධ ආකාරයෙන් රටවල් පාලනය වෙනවා. ඒතර ප්‍රජාතන්ත්‍රවාදයේදී තියෙන ලක්ෂණය තමයි සියලු දෙනාටම පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැත්නම් එක් තැනකට රැස් වෙලා අපට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි නියෝජිතයන් අපි අපේ තෝරාපත් කරවනවා පාර්ලිමේන්තුව කියන ආයතනයට. ඒතර මිනිස්සුන් වෙනුවෙන් සියලු මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ නීති සකස් කරන්න, ඔවුන්ට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න තමයි මේ පාර්ලිමේන්තුව කියන එකේ රැස් වෙන්නේ. ඉතින් ඒකේ වැදගත්කමක් නැති දෙයක් විය නොහැකි. අනිවාර්යයෙන්ම ඒට වැදගත්කමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද ඒ ස්ථානයේ තමයි මහජනතාවගේ නීති සම්පාදකයන් සිටින්නේ, ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින්නේ එම ස්ථානයේ. ඉතින් ඒ සඳහා යම් වැයක් වෙන බව සත්‍යයක්. ඒ සඳහා යම් වියදමක් වෙන බව සත්‍යයක්. එය ඕනෑම ආයතනයක් පවත්වාගෙන යාම සඳහා යම් වියදමක් දැරීමට සිද්ධ වෙනවා. ඉතින් පාර්ලිමේන්තුව කියන එකට ඒ ආකාරයෙන් යම් වියදමක් දැරිය යුතු වෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. එහෙම වියදමක් දරා පවත්වාගෙන යන පාර්ලිමේන්තුව වෙනුවෙන් දැන් අලුත් පිරිසක් තෝරාපත් කරගනු ලැබ සිටිනවා. මේ ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුව. ඒ තෝරාපත් කරගත්තු අය පිළිබඳ යම් සංඛ්‍යාවක් ඔබතුමන් ළඟ තියෙනවද? දැන් 225 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නියමිතයි. ඔවුන්ගෙන් 196 දෙනෙක් තෝරගන්නේ ඍජුව මහජන මනාපයෙන්. ඉතිරි පිරිස ජාතික ලයිස්තුව හරහා පත්වීම් ලබනවා. මේ අය සම්බන්ධයෙන් ඔවුන්ගේ වයස් සීමාවන්, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් හෝ කාන්තා පුරුෂ නියෝජනය මේ පිළිබඳ මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂතා මෙවර පාර්ලිමේන්තුවේ?
ඔව් දිල්ෂන් මේ වෙන විට ගැසට් නිවේදනය කරලා තියෙනවා ඡන්දයෙන් තේරීපත් වූ 196 දෙනා සම්බන්ධයෙන්. ඒ වගේම යම් තාක් දුරකට කොටසක් ගැසට් කරලා තියෙනවා ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රී පිරිසක් සම්බන්ධයෙන්. එතන මේ පිරිස අතරින් 196 දෙනෙක් ඔබ කිව්වා වගේ තේරීපත් වෙන්නේ මහජන ඡන්දයෙන්. ඉතිරි 29 දෙනා තමයි තේරීපත් වෙන්නේ ජාතික ලැයිස්තුවකින්. එතන මේ තේරීපත් වූ 196 දෙනාගෙන් මෙවර අපි දල වශයෙන් ගණන් බැලූ ආකාරයට 65 දෙනෙක් 66 දෙනෙක් විතර ඉන්නවා නවක මන්ත්‍රීවරුන්. ඒ වගේම එතනින් 8 දෙනෙක් පමණ දැනට ඉන්නවා කාන්තා නියෝජිතයන්. ඒ වගේම ජාතික ලැයිස්තු දැනට ප්‍රකාශයට පත් කළ තියෙන ආකාරයට ඒ වගේ එකතුවත් එක්ක නවක මන්ත්‍රීවරුන් 75ක් 77ක වගේ ප්‍රමාණයක් දැනට අපි ගණන් බලා තියෙනවා. ඒ වගේම සියලුම කාන්තා නියෝජනය 10 දෙනෙක් පමණ ප්‍රමාණයක් තමයි දැනට අපි ගණන් බලා තියෙන්නේ. නමුත් මේ සියල්ලක්ම අපි ගණන් බලා තියෙන්නේ එහෙම නැත්නම් ගණනය කරලා තියෙන්නේ ගැසට් නිවේදනයේ අනුව තමයි කරලා තියෙන්නේ. එතකොට සමහරක් විට මේ ගැසට් නිවේදනයේ තියෙන සමහර නමක් කාන්තා නමක් වෙන්න පුළුවන්, පුරුෂ නමක් වෙන්න පුළුවන්. ඒ විය හැකි. ඒ කෙසේ වෙතත් දැන් අපි ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ ලියාපදිංචියත් සමගම තව දවස් කීපයකින් ඔබට සම්පූර්ණ විස්තරය කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපට ලබා දීමේ හැකියාවක් තියෙනවා. තරුණ නියෝජනයක් පාර්ලිමේන්තුවට ඕනේ වැඩියෙන් තරුණයන් පාර්ලිමේන්තුවට පත් කර එවන්න කියන මේ ප්‍රකාශ සිදු කෙරුණා මහමැතිවරණයට කලින්. ඊට සාධනීය උත්තරයක් ඡන්දදායකයන්ගෙන් ලැබිලා තියෙනවද? කොහොමද මේ තරුණ නියෝජනය? ඔව් මම හිතන්නේ ඒකට සාධනීය පිළිතුරක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. මොකද මේ දැනට අපි ගණන් බැලූ ආකාරයට අවුරුදු 30ට වඩා අඩු 25 30 අතර මන්ත්‍රීවරු 5 දෙනෙක් දැනට කියන්නේ මේ දැනට ප්‍රකාශිත නැත්නම් දැනට ගැසට් කරපු මන්ත්‍රී සංඛ්‍යාවේ සිටිනවා. ඒ අර ඡන්දෙන් තෝරාගත්තු 196 දෙනයි දැනට ගැසට් කරපු ජාතික ලැයිස්තුව. නෑ ගැසට් කරපු ජාතික ලැයිස්තුවේ විස්තර අපි සතුව තාම නැහැ. මම මේ සඳහන් කරන්නේ ඡන්දයෙන් තේරීපත් වූ 196 දෙනා සම්බන්ධයෙන්. ඒ අතරින් 5 දෙනෙක් අවුරුදු 25 30 අතර ඉන්නවා. ඒ වගේම 21 දෙනෙක් අවුරුදු 30 31 40 අතර ඉන්නවා. ඒ වගේම 41 50 අතර 60 දෙනෙක්ද 51 60 අතර 54 දෙනෙක්. ඒ වගේම 61 70 අතර 37 දෙනෙක්. 71 71 සහ 80 අතර 9 දෙනෙක්. ඒ වගේම අවුරුදු 80යි 90යි අතර 3 දෙනෙකුත් මේ අතර සිටිනවා. ඒතර සමස්තයක් වශයෙන් ගත්තොත් අවුරුදු 50ට අඩු සංඛ්‍යාව 87ක් පමණ පාර්ලිමේන්තු මෙසරේ මෙවර නියෝජනය වෙනවා. 196න් 87ක් ආසන්න වශයෙන් 50%ක්. 50%. ඒ වගේම ඇත්තටම අවුරුදු 60ට වඩා අඩු කට්ටිය ගණන් බැලුවොත් 196 ඇතුලේ 115 දෙනෙක් සිටිනවා. දැන් ඒ තරුණ නියෝජනයනේ. දැන් ඒ තරුණ නියෝජනය පිළිබඳ වගේම මේ වෘත්තිකයන් පිළිබඳ විද්වත් භාවය පිළිබඳ යම් සංවාදයක් ඇති වුණා. ඒ වගේම අලුත් අය පාර්ලිමේන්තුවට එවන්න කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සඳහා කොහොමද ලැබිලා තියෙන ප්‍රතිචාරය? ඔව් මම හිතන්නේ නවක മന്ത്രിවරු මම අර කලින් කිව්වා වගේ 75 77ක් වගේ ප්‍රමාණයක් සිටිනවා. නමුත් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තාම මේ වෙන විට අපට ලැබිලා නැහැ. අතන අපි අද තමයි මේ ලියාපදිංචි කිරීමේ ක්‍රමය ආරම්භ කරේ. මෙවර අපි ලියාපදිංචි ක්‍රමය මම හිතන්නේ අපේ සහකාර්මය මහලේකම්තුමා ඒ පිළිබඳ විස්තර කරයි. මොකද එතුමා තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ. අපි මෙවර අපි සිදු කරේ මාර්ගස්ථ ක්‍රමයට එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට තමයි මෙවර අපි මේ ලියාපදිංචිය සිදු කරේ. එතන මේ සඳහා අපි අපේ වෙබ් අඩවියේ වෙනම ලින්ක් එකක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් සඳහන් කරලා තියෙනවා. එය ඒ බොත්තම එබීම තුලින් නැත්නම් ඒ ක්ලික් කිරීම තුලින් ලියාපදිංචිය සඳහා ප්‍රවිෂ්ඨ විය හැකි. මේක තරමක මේ අලුත් වචනයක් වෙන්න පුළුවන්. මේ මොකක්ද පාර්ලිමේන්තුව සඳහා වන ලියාපදිංචිය മന്ത്രിවරුන්ගේ කියලා. මොකද දැන් අපි විභාගයකට ලියාපදිංචි වෙන එක දන්නවා. නමුත් පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් ඡන්දෙන් තේරුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචි විය යුතුද? මොකක්ද මේ ලියාපදිංචිය? සහ net news සරහා අපි දැනගත්ත මේ නවක മന്ത്രിවරුන් සඳහා කිසියම් වැඩමුළුවක් සංවිධානය කිරීමේ සූදානමක් තිබෙනවා. සහකාර මහලේකම්තුමනි අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම ලියාපදිංචිය කියන එක වැදගත් වෙන්නේ අපේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වා ගන්න. විශේෂයෙන්ම අපි බැලුවොත් ස්ථාවර නියෝග 3 අනුව
පළවෙනිම කාරණය කතානායකතුමා තෝරා ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් දිවුරු දීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී දිවුරුමක්ද අපි ගන්නේ ප්‍රතිඥාවක්ද කියන කාරණේදී තමන්ගේ ආගම මොකක්ද තමන් අදහන ආගම මොකක්ද කියන කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවට යම් ආකාරයක දැනීමක් තියෙන්න ඕන. ඉතින් මෙහිදී අපි අත්‍තරම ලියාපදිංචි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඡන්ද කොමසාරිස්වරයා එසේත් නැත්නම් ඒ කොමිෂන් සභාව විසින් මහජනතාවට ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන තොරතුරු වලට අමතරව පාර්ලිමේන්තු කටයුතු ඉතාමත්ම කාර්යක්ෂමව සහ පවත්වාගෙනට අවශ්‍ය කරන තොරතුරු. උදාහරණයක් හැටියට දැන් മന്ത്രിවරුන් විවිධ නම් වලින් ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ නම ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතේ තියෙන නම නොවන අවස්ථා අපි බොහෝ විට නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපි ලංකාවේ තියෙන නම් ගත්තාම සාපේක්ෂව යුරෝපීය නම් වලට වඩා ඉතා දීර්ඝ නම් අපිට තියෙන්නේ. ඉතින් මෙහිදී ප්‍රායෝගිකව එක් එක්කෙනා තමන්ගේ නමේ කොටසක් පාවිච්චි කිරීමට සමහර අය කැමතියි. මොකද තමන්ගේ විවිධ හේතුන් මත තමන්ගේ වාසගම ගේ නම නැති කරලා කෙටි නමක් තමන්ගේ ව්‍යවස්ථාදායක කටයුතු සඳහා පාවිච්චි කරන්න සමහර අයට අවකාශයක් තියෙනවා. ඉතින් මේ කරුණ තමයි අපි පළමුවෙන්ම ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතේ තිබෙන නම ජාතික හැඳුනුම්පත් අංකය. මොකද අපි යම් ආකාරයක දීමනා ලබා දෙනවා. ඒ වගේම වැටුප් ගෙවීම් කරනවා. පසු අවස්ථාවකදී විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුපකට උන්ට දායකත්වයක් අපි ගෙවීමක් උන්ට සිදු කරනවා. ඒ වගේම උන් රට වෙනුවෙන් විදේශ රටවලට ගිහිල්ලා විවිධ අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ වෙන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවෙන්දී ඔවුන්ගේ අවශ්‍ය වෙන අපිට වර්තමානයේට යම් ආකාරයක ගමන් බලපත්‍රයක් තිබෙනවනේ විදේශ ගමන් බලපත්‍රයක්. එහි අංකය එසේත් නැත්නම් ඔවුන්ට වෙනත් මේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී අවශ්‍ය කරන තොරතුරු වලට අපිට මේව අවශ්‍ය නැහැ. මූලික වශයෙන්ම ඇත්තරම ලියාපදිංචි අවශ්‍ය වෙන්නේ මේ දිවුරුම හෝ ප්‍රතිඥාව දීම සඳහා සම්පූර්ණ ජාතික හැඳුනුම්පතේ තිබෙන නම පළමුවෙන්ම දෙවනුවෙන්ම ඔහුගේ හෝ ඇයගේ ආගම. දෙවනුව අපිට අවශ්‍ය වෙනවා අර කිව්ව කාරණාවලට පාර්ලිමේන්තුවේදී එතුමාගේ නම හැන්සාඩ් වාර්තාවට අපි කොහොමද සඳහන් කරන්නේ? ඒ වගේ අනිත් කටයුතු වල ලියකියවිලි යනදී එතුමා හෝ එතුමිය മന്ത്രിතුමිය කැමති මොන ආකාරයකද තමන්ගේ භාවිතා කරන්නේ ඒක අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ලිපිනයක්. දැන් අපි දන්නවා පාර්ලිමේන්තුව හැමදාම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතියට දවස් මාසෙට දවස් 8යි සතියට දවස් 4යි. මෙහිදී മന്ത്രിවරු විශේෂයෙන්ම දුර බැහැර පළාත් වල ඉන්න മന്ത്രിතුමන්ලා ඔවුන්ගේ අදාළ ඔවුන් තෝරාපත් වෙච්ච ප්‍රදේශයට යන අවස්ථා තිබෙනවා. එතකොට අපිට යම් ආකාරයක පාර්ලිමේන්තුවේ ලිපි ලේඛනයක් යවන්න ඕන නම් අපිට අවශ්‍ය වෙන ඔහුගේ කොළඹ ලිපිනය, ඒ වගේම ගමේ ඉන්න ලිපිනය. ඒ වගේම අධ්‍යාපන සුසුකම් තිබෙනවා නම් ඒ අධ්‍යාපන සුසුකම්, ඒ වගේම පාසල, ඒ වගේ දේවල් ඇත්තටම අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේවල් නෙමෙයි. නමුත් අධ්‍යාපන සුසුකම්, වෘත්තීය සුසුකම්, යම්කිසි ක්‍රීඩා දක්ෂතාව, ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවත් අපි අපිට ලබා දීමේ අවස්ථාව අපි ඒ වගේම විශේෂ ත්‍යාගයන් තිබෙනවා නම් යම්කිසි පක්ෂයම් තනතුරු දරලා තිබෙනවා නම් ඒ සියලුම දේ අපි ඔවුන්ගෙන් මේ ක්‍රමය තුලින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමග මේ නවක മന്ത്രിවරුන් වෙනුවෙන් වැඩමුළුවක් සංවිධානය වී තිබෙනවා. මොකක්ද මේ වැඩමුළුව? කවද්ද පැවැත්වෙන්නේ සහ මොකක්ද මේ වැඩමුළුවේදී වෙන්නේ? වැඩමුළුවේදී අතර අපි ප්‍රධාන වැඩමුළුවක් තියන්න ප්‍රධාන වෙන කාරණාවක් තිබෙනවා. ඒ තමයි දැන් බොහෝ වෙලාවට අපි පාර්ලිමේන්තු ක්‍රමය ගැන මිනිසුන්ගේ විවිධ මත තියෙනවා. නමුත් ඇත්තටම පාර්ලිමේන්තු ක්‍රමය කිව්වම මේක ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි එක පැත්තකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. ඊට පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග හදාගෙන තියෙනවා. ඒ ස්ථාවර නියෝග අනුව තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ, කල් තබන්නේ, ඒ වැඩ අනුපිළිවෙල සිදු වෙන්නේ, කතා කරන්නේ, වාඩි වෙන්නේ. මේ සියලුම කාරණා ඇත්තටම බැලුවොත් ඉතාමත්ම විධිමත්ම ක්‍රියා අපි කියන්නේ රෙගියුලේට් වෙනවා. ඒ කියන්නේ සෑම කාරණයක්ම සෑම දෙයක්ම කතා කරන තප්පරේ පවා මේ සෑම දෙයක්ම නීත්‍යානුකූල රාමුවක් ඇතුලේ තමයි සිදු වෙන්නේ. නමුත් බොහෝ වෙලාවට අපි දකිනවා සමහර අවස්ථාවලදී යම් අවධානයන් මහ ජනතාවගේ යොමු වෙන්නේ ඒ රෙගුලාසි වලින් ඒ සාමාන්‍ය ක්‍රියාපටිපාටින් පිට පනන අවස්ථාවලදී. මේක දෙවනි කාරණය තමයි මෙහෙම ලේඛන තිබ්බත් මේ ස්ථාවර නියෝග අමතරව മന്ത്രിවරුන්ට තියෙනවා උන්ට කතා කිරීමේ නිදහස ලබා දෙන උන්ගේ පාර්ලිමේන්තු බලතර සහ වරප්‍රසාද පනත. ඉතින් මේ පිළිබඳවට අමතරව විශාල සම්ප්‍රදායන් ගොඩක් මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා.
ඇතුළ පාර්ලිමේන්තුවේ වැඩි හරියක් තියෙන සම්ප්‍රදායම් මත. පාර්ලිමේන්තුව ඇතුළු වෙන අවස්ථාවේදී කතානායකතුමා සහ මන්ත්‍රීවරුන් හිසනමා ආචාර කිරීමේ සිට බොහෝ දේවල් තියෙන්නේ. මත නියෝජ්‍ය මහලේකම්තුමා ඒ සම්බන්ධයෙන් දීර්ඝව පැහැදිලි කරાવી. බොහෝ දේවල් තියෙන්නේ. ඒ වගේම විපක්ෂ නායකතුමා සම්බන්ධයෙන් ඔහුව කතානායකතුමා හඳුනාගන්නේ මේ බොහෝ කාරණා තිබෙන්නේ සම්ප්‍රදාය මත. ඉතින් මේ අපේ පාර්ලිමේන්තුවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අපි මම හිතන්නේ ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම අපේ පාර්ලිමේන්තුව ලෝක පාර්ලිමේන්තුවල පිළිගැනීමක් තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව ඉතාමත්ම සම්ප්‍රදායක ගරුක ඉතාමත්ම කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවල තිබෙන ලක්ෂණ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන ආපු පාර්ලිමේන්තුවක් කියලා. ඉතින් ඒ කාරණේ තමයි අපි මන්ත්‍රීවරුන්ට දැනුවත් කරන්නේ. ඊට අමතරව මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔවුන් තෝරාපත් කරගත් අවස්ථාවකදී ඇත්තටම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාපොරොත්තු වන ප්‍රධාන කාරණා 4ක් වෙන පසු අපි ගැන විග්‍රහයක් කරන්න. අපි දීර්ඝව මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව සහ මේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න ඕමනයි. නමුත් ඊට මත්තෙන් නියෝජ්‍ය මහලේකම්තුමනි මම ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ දැන් මෙවර පාර්ලිමේන්තුව සඳහා 225 දෙනෙක් සභිකයන් තේරීපත් වනවානේ. 196ක් මහජන ඡන්දයෙන් ඍජුව සහ 29ක් ජාතික ලයිස්තුවෙන් වශයෙන්. මේ අය ඉඳගන්න එපයි. මන්ත්‍රීවරුන්ට ඉඳගන්න ආසන කීයක් පාර්ලිමේන්තුවේ තියෙනවද? පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ අතර ආසන 116 වශයෙන් 232ක් දෙපැත්තේ තියෙනවා. දැන් දිල්ෂාන් දැකලා ඇති කතානායකතුමා ආසනයේ වාඩි වෙනවනේ. ඒ ආසනයේ දකුණු අත පැත්තේ තමයි සාමාන්‍ය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වාඩි වෙන්නේ. එතන ආසන 116ක් තියෙනවා. වම් අත පැත්තේ තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වාඩි වෙන්නේ. එතන තියෙනවා ආසන 116ක්. ඒ ආකාරයෙන් ආසන 232ක් පාර්ලිමේන්තුවේ තියෙනවා. හැබැයි දැන් බැලු බැලමටම මෙවර මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගාන 116ට වඩා වැඩි. සහ මා දන්නා තරමින් පාර්ලිමේන්තුවේ මේ තියෙන ආසන උස්සන් ගිහින් තව තැනකින් තියන්න බෑ. එහෙමනම් දැන් කොහොමද මේ අසුන් ගැනීම සිදු වෙන්නේ? ඒක තමයි අසුන් ගැනීමේ දීර්ඝ පිළිවෙලක් තියෙන එක. ඒක සම්ප්‍රදායක් අනුව සිදු වෙන දෙයක්. මොකද පාර්ලිමේන්තුවේ මම ඉස්සෙල්ලා කියලා පළවෙනි දවසේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට ඕනම ස්ථානයක ෆ්‍රී සීටින් කියන්නේ ඕනම ස්ථානයක නිදහසේ වාඩි වීමේ හැකියාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් ඉන් අනතුරුව කතානායකතුමා විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ආසනයක් වෙන් කරලා දෙනවා. ඒ වෙන් කරලා දුන්නාන් පස්සේ ඒ ආසනයේ තමයි මන්ත්‍රීවරයා අසුන් ගන්න ඕනේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ස්ථීර ආසන කීපයක් තියෙනවා. ඒ තමයි අගමැතිතුමා, ජනාධිපතිතුමාට, සභානායකතුමාට, ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාට, එතකොට විපක්ෂ නායකතුමාට, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට සහ නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාට ආසනයක් වෙන් කරලා තියෙනවා. ඒ ආසන කුමන කියන්නේ මොන മന്ത്രി කෙනෙක්, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨද කනිෂ්ඨද කියන දේ අදාළ වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ ආසනේ හිමි විය යුතුයමයි. එතකොට ඉතිරි ආසන වෙන්වන්නේ ආණ්ඩු පක්ෂයේ ආසන ප්‍රථමයෙන් වෙන් කරන්නේ කැබිනට් ඇමතිවරුන්ට. පළවෙනි සහ දෙවෙනි පීළියේ බොහෝ විට කැබිනට් ඇමතිවරුන් වාඩි වෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන්, ඉන් පසුව නියෝජ්‍ය අමාත්‍යවරුන් වාඩි වෙනවා. ඉන් පසුව තමයි සෙසු මන්ත්‍රීවරුන් වාඩි වීමක් සිද්ධ වෙන්නේ. ඒතර ඒ සෙසු මන්ත්‍රීවරුන්ගේ වාඩි වීම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨතාවය මත. යම් ආකාරයකට සියලු දෙනාම එක හා සමානයි. මොකද මේ සැරේන මන්ත්‍රීවරු අපි දුම් 65ක් හරි 70ක් හරි අලුතෙන් ඉන්නවනම් ඒ කට්ටියගේ ආසන ජ්‍යෙෂ්ඨත්වය එහෙම නැත්නම් ඒක තීරණය කරන්නේ ඔවුන්ගේ නමේ සිංහල ආකාරාදී පිළිවෙලට තමයි ආසන වෙන් කර දීම සිදුවන්නේ. ඒ ආකාරයෙන්මයි විපක්ෂයේත් ආසන වෙන්වීම සිදුවන්නේ. ඊට අමතරව විපක්ෂයේ ආසන අපි වෙන් කරලා තියෙනවා ප්‍රධාන පක්ෂවලට ගැන වෙනත් පක්ෂ තියෙනවනේ. ඒ පක්ෂවල නායකයන්ට සාමාන්‍යයෙන් ඉදිරි පෙළාසුන වෙන් කරලා දෙනවා. හැබැයි දැන් අර 116 මදි වෙනවා. එතකොට මොකද වෙන්නේ? නෑ මේක ඇත්තට මෙවර සිදු වූ දෙයක් පමණක් නෙමෙයි. මීට කිහිප පෙර අවස්ථාවලදීත් මේ දේ සිදු වෙලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ 116ක් ආණ්ඩු පැත්තේ සිටිනවා. ඉතිරි ප්‍රමාණය විපක්ෂයේ පිටිපස කොටසේ වාඩි වීම සිදු
කරනු ලබන. මේ 9 වෙනි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙන්නේ COVID-19 වසංගතයට ලෝකෙම මුහුණ දී සිටියේදී ශ්‍රී ලංකාවත් ඒ සමග සටන් කරමින් සිටියේදී ශ්‍රී ලංකාව බොහෝ දුරට මේ වසංගතය පාලනය කර තිබුණත් සෞඛ්‍ය උපදෙස් ලැබී තිබෙනවා. තවදුරටත් මේ ඒ සෞඛ්‍ය උපදෙස් ගරු කරමින් කටයුතු කරන හැටියට. එහෙමනම් අපි මීටර එක පරතරයක් පවත්වා ගන්න ඕනේ, මුවාවරණ පළඳින්න ඕනේ. පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු සභාවේදී කොහොමද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙවර විශේෂයෙන් දැන් පාර්ලිමේන්තුවේ ආසනත් එහා මෙහා කරන්න බැයි නම් පුටුවක් ඉඳ ගන්නත් බැරි වෙනවා තියෙන 232 නම් මොන වගේ ක්‍රියාමාර්ගද ඒ වෙනුවෙන් අරගෙන? ඔව් එතන ඩිල්ෂන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ඔහු විසින් පත් කරන ලද කමිටුවකින් කියන්නේ වෛද්‍යවරුන්ගේ කමිටුවකින් මේ සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශයක එහෙම නැත්නම් ගයිඩ්ලයින් එකක් පාර්ලිමේන්තුව සඳහාත් නිර්දේශ කරලා තියෙනවා. ඒ නිර්දේශයන්ට අනුව තමයි පාර්ලිමේන්තුවේදී ඉදිරි කටයුතු අපි මෙහෙයීමට සූදානම් වන්නේ. ඒ නිර්දේශ තුල තියෙන කොහොමද පාර්ලිමේන්තු සභා ගර්භය තුල മന്ത്രിවරුන් සිටිය යුතු ආකාරය. උදාහරණයක් හිතට ගත්තොත් ඒක සඳහන් වෙනවා සියලුම മന്ത്രിවරුන් ඉඳගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ට වෙන් කරලා ද ආසනයේ පමණමයි. ඒ වගේම සියලුම മന്ത്രിවරුන් සෑම විටම මුඛාවරණය පැනදිය යුතුමයි. අවම වශයෙන් දැක එයා කතා කරන අවස්ථාවක් තිබ්බොත් මන්ත්‍රීතුමා කතා කරන අවස්ථාවක් තිබ්බොත් ඒ අවස්ථාවේදීත් මුඛාවරණය පහළ හෙලීම කළ නොහැකි. ඒ වගේම පාර්ලිමේන්තුවේ එහා මෙහා ඔබ යෑමට ඔවුන්ට හැකියාවක් නැහැ සභාගර්භය තුල. ඒ වගේම ඔවුන් වෙනස් ස්ථාන ආලින්දයක හෝ වෙනත් පුස්තකාලයක හෝ එහෙම නැත්නම් ආපන ශාලාවක හෝ ගිහිල්ලා වාඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම මීටරේ දුරින් ඇතුව වාඩි විය යුතුයි. ඒ කියන්නේ මේ මාර්ගෝපදේශයන් ඒ ආකාරයෙන්ම අපි පිළිපදිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මාර්ගෝපදේශ පිළිපදින බවට මේ තහවුරු කරන්නේ සහතික වෙන්නේ කවුද? මම එහෙම අහන්න හේතුවම දැන් ස්ථාවර නියෝග හෝ වෙනත් සම්ප්‍රදායන් ගණනාවකින් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැඳිලා හිටියත් අපි දැක්කා පහුගිය වකවානුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිකක් මේ හිතුවක්කාර ලෙස හැසිරෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. එහෙම කතා කරන්න ඉස්සරහට ඉඩ තියලා මේ අලුතෙන් පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මන්ත්‍රීවරුන් විසින් පිළිපදින බවට තහවුරු කරන්නේ සහතික කරන්නේ වගකීම දරන්නේ කවුද? මූලික වශයෙන් ඇත්තට මේ මාර්ගෝපදේශයන් පිළිබඳ දැනුවත් කිරීම අපි විසින් එතුමන්ලා වෙත සිදු කරනු ලබනවා. ඉන් අනතුරුව දැන් ඔබ දන්නවා 20 වෙනිදා අනිවාර්යෙන් ප්‍රථම රාජකාරිය ලෙස කතානායකතුමෙක් අපි පාර්ලිමේන්තුව සඳහා 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර ගන්නවා. ඒතකොට ඒ කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ විනය සම්බන්ධයෙන් නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලධාරී ආරක්ෂකයා ලෙස ඔහු කටයුතු කරනවා. එතකොට බොහෝ විට කතානායකතුමාට මේ සඳහා සියලුම පක්ෂවල නායකයන්ගේ සහයෝගය ලැබෙනවා ඇති. එතකොට ඒ සහයෝගය සමගම ඉදිරි කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවායි කියලා මා සිතනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මේ වැරදි කරන මන්ත්‍රීවරයෙකුට දෙන දඬුවම් මෙහෙම තියෙනවද? මොනවද ඒ දඬුවම්? තියෙනවා. පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ විනය විරෝධී කටයුතු කරන අවස්ථාවකදී දෙන්න පුළුවන් දඬුවම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් කරලා තියෙනවා. නමුත් කොයිම අවස්ථාවකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට හෝ කතානායකවරයාට හැකියාවක් නැහැ. ඒ හැකියාව තියෙන්නේ අවුරුදු 5කට සැරයක් ඔහු පත් කරේවන ඔහු ඇය පත් කරේවන මහජනතාවටම පමණයි. ඒ හැරෙන්න දැන් අපි තුන් පාර්ලිමේන්තුවේ විනය විරෝධී කටයුත්තක් කරා කියලා. ඒ අවස්ථාවේදී පළවෙනි අවස්ථාවකදී නම් ඔහුට සතියක දනුවම සති දෙකක සති වශයෙන් උපරිම ආකාරයෙන් මාසයක පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරමින් නියෝගයක් කතානායකතුමාට පැනීමට හැකියාව තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ පාර්ලිමේන්තුව ගැන, පාර්ලිමේන්තු ක්‍රමය ගැන, පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කතා කළ යුතු තවත් බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන, පාර්ලිමේන්තු සංකේතයන් ගැන අපි ඒ ගැනත් කතා කරමු. හැබැයි ඊට පෙර අවසර දෙන්න අපිට කෙටි විරාමයකට. මේ විරාමයෙන් අනතුරු අපි ඉතා ඉක්මනින් මුණ ගැහෙනවා නැවතත් net FM unlimited කනපිට වේදිකාවේදී FM 94.8 FM 95න් අපව අහන්න ඔබට පුළුවන්. බැලුම්ගල Facebook පිටුවේ net FM on air Facebook පිටුවේ අපව සජීව ලෙස බලන්නත් ඔබට පුළුවන්. Net FM Unlimited. කනපිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා රැස්වීමට නියමිතව තිබියදී එදිනට තවත් දින 10කට අඩු කාලයක් ඉතිරිව තිබියදී අපි අද net FM unlimited කනපිට වේදිකාවේ කතා කරනවා
පාර්ලිමේන්තුව ගැන පාර්ලිමේන්තුව යනු කුමක්ද පාර්ලිමේන්තු ක්‍රමය කුමක්දයි හඳුනා ගන්න අපි උත්සාහ කරමින් සිටිනවා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහකාර මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතාත් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මහතාත් සමග දැන් මේ විරාමයට යන්න කලින් නියෝජ්‍ය මහලේකම්තුමනි අපි එක තැනක නතර කළා මේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන අපි කතා කරන්න අවශ්‍යයි කියලා මේ පාර්ලිමේන්තු ක්‍රමය කොහොමද ආරම්භ වෙන්නේ ඔබ සඳහන් කළා මේ පාර්ලිමන්ට් කියන වචනය ප්‍රංශ වචනයකින් බිඳී එන්න හැබැයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත වෙන්නේ කොහොමද කොයි කාලෙද ඒක කොහොමද විකාශනය වෙන්නේ මේක මූලික වශයෙන්ම ඇත්තටම අපි 1796 දී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වෙනවා පත් වෙලා 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමග මුළු ලංකාවම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් 1927 දී අහලා ඇති කෝල්බ්‍රුක් කැමරන් කියලා කොමිසමක් පත් කරනවා ලංකාවේ ව්‍යවස්ථාදායක සම්පාදනය සඳහා. ඔවුන් විසින් 1833 දී වාර්තාවක් ඉදිරිපත් කළා ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් කියන එක පත් කරලා ඒ සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමක් සිදු කරනවා. හැබැයි මේ නියෝජිතයන් සියලු දෙනාම තෝරා පත් කර ගන්නවා කියන්නේ නාමික නියෝජිතයන් වුණා. ඉන්පස්සේ මේක ආකාරයට දිගින් දිගට පැතිලා 1910, 1912, 1920, 1924 වශයෙන් විටින් විට සංශෝධනයන්ට ලක් වුණා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සහ විධායක සභාවේ. ඉන් අනතුරුව අහලදී 1931 දී අපිට සර්වජන ඡන්ද බලය හම්බ වෙනවා. ඒක හම්බෙන්නේ ඩොනමෝ කොමිසම මගින්. ඩොනමෝ කොමිසම මගින් තමයි අපිට සර්වජන ඡන්ද බලය ලබා දෙන්නේ. ඒ ආකාරයෙන් 1931 සිට 1947 දක්වා දිගින් දිගටම සර්වජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තු කියන්නේ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරු 1947 දී සෝල්බරි කමිෂන් එක විසින් අපිට සෝල්බරි ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. ඒත් සමගම අපිට හම්බ වෙනවා නිදහස 1948 දී. ඒතර 1947 තමයි පළවෙනි සෝල්බරි කමිෂනරේ පළවෙනි ව්‍යවස්ථාදායකේ පිහිට වෙන්නේ. ඒ ව්‍යවස්ථාදායකයේ ඇත්තන කොටස් දෙකක් තිබ්බා. ඒ කියන්නේ පහළ මන්ත්‍රණ සභාව සහ ඉහළ මන්ත්‍රණ සභාව නැත්නම් සෙනෙට් එක කියන්නේ ඒ ආකාරයෙන් මේක 1972 දක්වා පැවතුවා. ඊට පස්සේ 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන 1972. ඉන් අනතුරුව දැන් පවතින දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව එහෙම නැත්නම් වර්තමාන ව්‍යවස්ථාව 1978 දී සම්පාදනය කරලා දෙනවා. මේ ආකාරයට තමයි අපේ පාර්ලිමේන්තු ක්‍රමය විකාශය වෙන්නේ ඉදමත් කෙටියෙන් කිව්වොත්. දැන් මේ විකාශය වෙන පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලොකු භූමිකාවක් රඟනවා. මොකක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවත් එක්ක බැඳිච්ච කාර්යභාරය? පාර්ලිමේන්තු සභාවේ කතා කරන එක විතරක්ද? නැත්නම් එතනින් එහාට ගිය කාර්යයන් කර්තව්‍යයන් වගකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තියෙනවද? අනිවාර්යයෙන්. මම කලින් සඳහන් කරා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන්නේ මහජන නියෝජිතයෙක්. ඒතොර එතුමා සමහරට එක් ප්‍රදේශයක් එක් ජන කොටසක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒතර ඒ මන්ත්‍රීවරයාට තමා නියෝජනය කරන ජන කොටස වෙනුවෙන් එහෙම නැත්නම් ප්‍රදේශය වෙනුවෙන් යුතුයකමක් තියෙනවා. මොකද එතුමා එම කොටසේ නියෝජිතයා. ඒතර එතුමාගේ ප්‍රධානම කාර්යය තමා වෙන්නේ නියෝජිතත්වය. ඒ කියන්නේ තමා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටීම සහ නීති සම්පාදනයට දායක වීමත් ප්‍රතිපත්ති සෑදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සෑදීම සඳහා දායක වීමත් රජයේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් පසුබිම් කිරීම වගේ කටයුතු මූලික වශයෙන් ඔහුගේ කාර්යය වෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තමාගේ ඡන්දදායකයා වෙන නැත්නම් තමාගේ කොටසේ ඡන්දදායකයන් නිකන් තමන්ගේ ඡන්දය ලබා දුන් ජන කොටස වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව තියෙන පාර්ලිමේන්තු ක්‍රමය තුලින්. විශේෂ අපි ගත්තොත් පාර්ලිමේන්තු ප්‍රශ්න ඔබ දැකලා ඇති පාර්ලිමේන්තු ප්‍රශ්න නැගීමේ අවස්ථාවක් ඕනෑම මන්ත්‍රීවරයෙකුට ලැබෙනවා. ඒතකොට ඒ තැනත්තර මන්ත්‍රීතුමාට පුළුවන් තමාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් රටේ තියෙන ඕනෑ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරලා ඒ සඳහා පිළිතුරක් ලබා ගන්න.
ඒ වගේම අපිට මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ කොටසක් සම්බන්ධයෙන් යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී එතුමාට පුළුවන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ගෙනලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඊට අදාළ ඇමතිවරයාගෙන් පිළිතුරක් ලබා ගන්න. ඒ වගේම තමන්ගේ නියෝජනය කරන ජන කොටස වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහජන පෙත්සම කියන්නේ මන්ත්‍රීවරයා හරහා මහජන පෙත්සම් කාර්ක සභාව වෙත යොමු කළා. ඒ සඳහා සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ කාර්ක සභා පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ කාර්ක සභාවලට සහභාගී වෙලා ඔහුට පුළුවන් තමාගේ දායකත්වය ව්‍යවස්ථාදායක සම්පාදනය සඳහා ලබා දෙන්න. මේ පැහැදිලි කිරීම ඇතුලේ අපිට තේරෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව හෝ කාර්යභාරය වගකීම් මේ පාර්ලිමේන්තු සභාවට සීමා වෙන්නේ නැහැ. එතනින් එහාට යනවා. කාරක සභා පිළිබඳ සඳහන් වුණා. සහකාර මහලේකම්තුමනි දැන් පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ අපි වරින් වර අහලා තියෙනවා. කෝප් එක වෙන්න පුළුවන්, කෝප් එක වෙන්න පුළුවන්. මේවා මේ හැමදාම තියෙන ඒවාද? එහෙම නැත්නම් ඒවා පාර්ලිමේන්තුවෙන් පාර්ලිමේන්තුවට ආණ්ඩුවෙන් ආණ්ඩුවට අලුතෙන් පත් වෙන ඒවාද? ආංශික කාරක සභාව කියලා අපි තවත් වර්ගයක් අහලා තියෙනවා. මොකක්ද මේ කාරක සභාවක සහ ආංශික කාරක සභාවක වෙනස? මේ කාර්යාවලිය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අපි කරගමු. ඔව් ඇත්තටම කාරක සභා කියන කාරණේ පාර්ලිමේන්තුවට ඉතාම වැදගත් වෙන මූලික අංගයක්. මේදී ඇත්තටම අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ ඔබ දැකලා අපි සියලු දෙනාම දන්නවා පාර්ලිමේන්තුවේ තිබෙනවා සභා ගර්භයක්. දැන් වර්තමානයේ වන විට මේ මෑතක් වෙනතුරු අපි මේ සභා ගර්භය පමණයි මහජනතාවට සහ මාධ්‍යයට විවෘත කරලා තිබ්බේ. ඒක අනාදිමත් කාලෙක ඉඳලා මාධ්‍යයට සහ මහජනතාවට ගැලරියට ආවොත් තමන්ගේ ඇස් දෙකෙන්ම මේ සභා ගර්භයේදී වෙන කාරණා බලන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා ඇති මේ සභා ගර්භයේදී අපි මම කලින් සඳහන් කළා මේක රැස් වෙන්න තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ස්ථාවර නියෝගවල තිබෙන ඉතාමත් දැඩි ස්ථාවර නියෝග සහ සම්ප්‍රදාන යටත්ව. ඒ කියන්නේ මෙතනදී තියෙනවා කාර්ය පටිපාටිමය සීමාවන් තිබෙනවා. ඒ වගේම කාල වේලාවන් පිළිබඳ දැඩි සීමාවන් තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික සීමාවන් තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික සීමාවන් තියෙනවා. මොකද മന്ത്രിවරු 225ක් ඉන්නවා යම්කිසි කාරණයක් සම්බන්ධයෙන්. අපිට දවස් ගණන් මෙතන සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සියලුම සීමාවන් වලට යටත්ව තමයි අපි මේ ප්‍රධාන සභා ගර්භයේ කටයුතු අරගෙන යන්නේ. ඉතින් අර නියෝජ්‍ය මහලේකම්තුමා කියවා වගේ එතනදී විශේෂයෙන්ම පළවෙනි පැයේදී മന്ത്രിවරයෙකුට ඇමතිවරයෙක්ගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් අහසන්න ලැබෙන අවස්ථාව ඉතාමත්ම විරල සහ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මොකද ඒක ඒ කාරණය සම්බන්ධයෙන් සමස්ත ජනතාවගේ සහ සමස්ත මාධ්‍ය අවධානය යොමු වෙනවා. නමුත් මේ සියලු කාරණා ගත්තොත් මේක පාර්ලිමේන්තුව කරන රාජකාරියෙන් 120ක් විතර කියලා අපිට දල වශයෙන් හිතන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවට එන අනපනත් ඒ වගේම රෙගුලාසි යෝජනා කියන මේ සියලුම සමස්තයෙන් වැඩි හරියක් වැඩි ප්‍රමාණයක් දීර්ඝ වශයෙන් සහ ඉතා ගැඹුරින්ම සලකා බලන්න තමයි මේ කාරක සභාව තියෙන්නේ. මොකද යම්කිසි කාරණයක් ඉතා දීර්ඝව 225ටම එකතු වෙලා සාකච්ඡා කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය පාර්ලිමේන්තුවක කාරක සභාව ඇති කරන්නේ. ඉතින් හැබැයි පාර්ලිමේන්තුව මිනි පාර්ලිමේන්තුව කියලා තමයි කාරක සභාවට කියන්නේ. මොකද පාර්ලිමේන්තුවට තිබෙන යම් බලතල කාරක සභාවට නෑ. නමුත් කාරක සභාවට පාර්ලිමේන්තුව විසින් තමයි බලය පවරලා තිබෙන්නේ. ඒ කාර්යය පාර්ලිමේන්තුව වෙනුවෙන් කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට මම සඳහන් කළොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට ස්ථාවර නියෝග සකස් කිරීමේ හැකියාවක් තිබෙනවා කියලා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිච්ච නීතිමය පදනම මත තමයි මේ කාරක සභා සකස් කරලා තියෙන්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක කාරක සභා ගැන සඳහනක් වෙන්නේ නැහැ. ඒක මේ ස්ථාවර නියෝග වලින් තමයි තියෙන්නේ. මොකද ඒකෙත් මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ ඒකදී පැහැදිලිව කතා කරන්න ඕනේ ස්ථාවර නියෝග ගැන පොඩි සඳහනක් අවසර දෙනවා නම් ඒ කියන්නේ ස්ථාවර නියෝගවලදී සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග අනුව කරනවා කියන එකයි සඳහන් වෙන්නේ. නමුත් ඒකෙනුත් අදහස් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ තිබෙනා වූ සුවිශේෂී බලතල. මහජනතාව යම්කිසි නියෝජිතයන් කණ්ඩායමක් ආණ්ඩුවක් පත් කළාට පස්සේ මහජනතාවගේ ගැටලු විසඳන්න අවශ්‍ය කරන වපසරිය පහසුකම ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ තියෙන ස්ථාවර නියෝග පොතේ තියෙන ඕනෑම ස්ථාවර නියෝගයක් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ඝට්ටණය වන
සම්බන්ධ වෙච්ච ස්ථාවර නියෝග තියෙනවා. ඒ කියන්නේ කතානායකතුමා තෝරාපත් කර ගැනීම ඝනපූර්ණය වගේ දේවල් ඒවට අදාළ ස්ථාවර නියෝග අත්හිටුවීමට හැකියාවක් නැහැ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර නියෝග අත්හිටවන්න පුළුවන්. මෙන්න මේ පසුබිම තුළ තමයි ස්ථාවර නියෝග වලින් අපි කාරක සභා ක්‍රමය ලංකාවේ ස්ථාපිත කරලා තියෙන්නේ. මොනවද මේ තියෙන කාරක සභා? ඒවා මේ නිත්‍ය කාරක සභාද එහෙම නැත්නම් මේ ආංශික කාරක සභා ගැන අපි අහනවා. මොනවද මේ ආංශික කාරක සභා? ඇත්තටම අපේ කාරක සභා ගත්තොත් මම හිතන්නේ ලෝකේ තියෙන ඉතාමත්ම සංකීර්ණ කාරක සභා ක්‍රමයක් අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. මම ඒක පසුව පැහැදිලි කරන්න. ඔබේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම් අපේ කාරක සභා ප්‍රධාන වශයෙන් අපිට 6කට කඩන්න පුළුවන්. පළවෙනි කාරක සභා ක්‍රමය තමයි පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව. ඔබ දැකලා ඇති කාරක සභා අවස්ථාව කියලා අපි යම් කිසි පනත් කෙටුම්පතක් සම්මත කරන අවස්ථාවේදී සෙන්කෝලයේ පහළට ගෙනල්ලා එතන සිදුවන ක්‍රියාවලිය ඒක පූර්ණ කාරක සභාව. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේදී පසුගිය කාලෙදී අපි සමස්ත පාර්ලිමේන්තුවම කාරක සභාවක් බවට පරිවර්තනය වෙලා ඒ ක්‍රියාවලියට සියලු දෙනාම එක්ුණා දැක්ක. ඒ අවස්ථාවේදී කතානායකතුමා පල්ලෙහාට එනවා. ඒ වගේ පූර්ණ කාරක සභා තිබෙනවා. ඒ වගේම ආංශික විශේෂ කාරක සභා තියෙනවා. මේ විශේෂ කාරක සභා කියන කාරක සභා යම්කිසි නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් නිශ්චිත කාල සීමාවකට හොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පමණයි තියෙන්නේ. ඔබට උදාහරණයක් මතක් කරන්න පුළුවන් නේද? එක මම හිතන්නේ අපි පළවෙනියෙන්ම මාධ්‍යයට විවෘත කරපු කාරක සභාව ගැන කතා කරනවා නම් පාස්කු ඉරිදා පිළිබඳ විශේෂ කාරක සභාව. මම හිතන්නේ ඒක තමයි ලංකා ඉතිහාසයේ පළවෙනියෙන්ම මාධ්‍යවලට විවෘත කරපු කාරක සභාව. ඉතින් ඒකත් විශේෂ ඒ කාරණයට පමණයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ යෝජනාව සම්මත වුණාම ඒ යෝජනාවේ තිබෙන්නා වූ සීමාවන් යටත්ව ඒ කාල සීමාවට යටත්ව සාක්ෂි කැඳවීමක් තමයි මේ කාරක සභාවට කරන්න හැකියාව තිබෙන්නේ. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභා කියන කාරක සභා ක්‍රමයේ 2015 මුල් අවස්ථාවේදී අර මම කලින් කිව්වා වගේ යෝජනාවකින් ආවා. ඒ පසු අවස්ථාවකදී අපි ස්ථාවර නියෝග වලට නිත්‍ය වශයෙන්ම ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ උපදේශන කාරක සභා තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරක සභා තියෙනවා. විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභා. ඒ යටතේ කාරක සභාවන් 13ක් තියෙනවා. උසස් නිලතල පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ඒ කියන්නේ කෝපා වශයෙන් අපි හඳුන්වන රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, කෝප් කාරක සභාව, මේ ආදී සුවිශේෂී පෙත්සම් කාරක සභාව, මේ සියලුම කාරක සභාවන් විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභාව වශයෙන් හඳුන්වනවා. දැන් මේ කාරක සභාවල කාර්යයන් හා කර්තව්‍යයන් කොතනින්ද නතර වෙන්නේ? කොතනින්ද පටන් ගන්නේ? දැන් අපි මෙහෙම හිතමුකෝ, කෝප් කමිටුව ගැන අපි උදාහරණයක් විදිහට සැලකමුකෝ. කෝප් කමිටුව යම් කටයුතු ටිකක් කරගෙන ආවා. එතනින් එහාට ඒක අරගෙන යන්න ඊළඟ පාර්ලිමේන්තුවට පුළුවන්ද? නැත්නම් ඊළඟ පාර්ලිමේන්තුව අලුතෙන්ම පටන් ගන්නවනොද? මොකක්ද මේ සම්බන්ධයෙන් වන සීමාව? මේ පාර්ලිමේන්තුවේ තියෙන සියලුම කාරක සභා ඒ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අවසන් වෙනවා ඒ කාර්යය. මොකද ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මොකද මේ හැම දෙයක්ම පටන් ගන්නෙ මහජනතාව විසින් මන්ත්‍රීවරයාට දෙන බලය අනුව. ඒතකොට මහජනතාව වෙනුවෙන් තමයි කාරක සභාවල මන්ත්‍රීවරුන් මේ කාර්යයන් ඉෂ්ට කරන්නේ. මෙහිදී විශේෂත්වය තමයි කාරක සභාව ගැන අපි කතා කරද්දී අර කිව්වාගේ කාරක සභාව අවසන් වෙනවා පාර්ලිමේන්තුව විසිරුවාට පසුව. ඒ වගේම පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කරපුවාම සමහර බොහෝ කාරක සභාවල වැඩ කටයුතු අවසන් වෙනවා. නැවත ඒ කාරක සභා ස්ථාපනය කිරීමට සිදු වෙනවා. මේදී විශේෂ ලක්ෂණයක් තමයි කාරක සභාවල තිබෙන ඔබ දැකලා ඇති මම හිතන්නේ කාරක සභාව අපි යම් ආකාරයකට මාධ්‍ය විවෘත කරපු අවස්ථාවකදී දැන් නියෝජ්‍ය මහලේකම්තුමා පැහැදිලිව සඳහන් කරා කතානායකතුමා වාඩි වෙලා ඉන්නකොට කතානායකතුමාගේ දකුණු අත පැත්තේ ආණ්ඩුවත් වම් අත පැත්තේ විපක්ෂයත් වාඩි වෙලා සිටිනවා කියලා. වැඩි ආසන තමයි ආණ්ඩුව වැඩි වුණොත් අනිත් පැත්ත. ඒ ආදි වශයෙන් අපි සභාගර්භයේ ලේකම් මණ්ඩලය වශයෙන් හෝ කවුරුන් වශයෙන් හෝ මාධ්‍ය වේදිකම් වශයෙන් හෝ ඔබ සභාගර්භයේ දිහා බැලුමට ඔබට කියන්න පුළුවන් ආණ්ඩුව කොයි පැත්තේද විපක්ෂයේ කොයි පැත්තේද. අපි හැම වෙලෙම බලන්නේ විපක්ෂයටද වැඩි ආසන ඒ මොහොතේ ඒ යම්කිසි බිල් පනත් කෙටුම්පතක් යම්කිසි කාරණයක් පාර්ලිමේන්තු විවාදයට ගන්න අවස්ථාවේදී යම්කිසි අවස්ථාවක බෙදීමක් තියෙන්න පුළුවන්. ඡන්දයක් ඉල්ලන්න පුළුවන්. ඡන්දයක් ගනීද? බෙදීමක් ඉල්ලයිද? ඒ අවස්ථාවේදී කොහොමද මේ කාර්ය වෙන්නේ? කාටද වැඩි? කාටද අඩු කියන කාරණේමත් තමයි අපි යන්නේ. මේ හැම වෙලේම සභාගර්භය බැලුවත් දෙකට බෙදලා තියෙන්නේ. පැහැදිලි බෙදීමක් තිබෙනවා. නමුත් කාරක සභා ක්‍රමය එහෙම නෙමෙයි.
කාරක සභාව අපි ගිහින් වාඩි වුණාම අපිට පැහැදිලිව පේන ප්‍රධාන පීඨිකාවක් තිබෙනවා. ඒකේ සභාපතිතුමා ඇතුළු යම් කාරක සභිකයන් ලේකම්තුමා සහ යම් කිසි මන්ත්‍රී කණ්ඩායමකට වාඩි වෙන්න පුළුවන්. අනිත් සියලු දෙනාටම සියලුම නිලධාරීන්ටම Tamanට කැමති ස්ථානයක වාඩි වෙන්න පුළුවන්. ඒදී කිසිම ආකාරයක පක්ෂ අනුව බෙදීමක් නැහැ. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මේ සියලුම පක්ෂ හැකිතාක් දුරට හැකි සියලුම කාරක සභාවලට වාඩි වෙන්න අපි අවකාශ ලබා දෙනවා. එහිදී ඒ ඔවුන් නියෝජනය කරන ඒ කාරක සභාවලට පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ තියෙන බලයට සාපේක්ෂව ඒ සාපේක්ෂව තමයි අපි ඒ ආසන වෙන් කිරීමක් ඒ ඔවුන්ගේට හිමිය යුතු මන්ත්‍රී සංඛ්‍යාව තීරණය කරන්නේ. ඒ වගේම ප්‍රධාන තවත් කාරණාවක් තියෙනවා. සෑම කමිටුවකම ආණ්ඩුවට වැඩිපුර එක මන්ත්‍රීවරයෙක් ලබා ගැනීමේ අවකාශ තිබෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය කාරක සභාවේ සිදුවෙන ක්‍රමය. ඒ වගේම කාරක සභාවට කාරණා යොමු වීම විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. කතානායකතුමාට දැන් යම්කිසි මන්ත්‍රීවරයෙක්ගේ විනය සම්බන්ධ කාරණයක් නම් ඒ කාරණය කතානායකතුමා සභාගර්භයේදී යම්කිසි මන්ත්‍රීවරයෙක් ඒ කාරණේ මතු කළ සැනින් කතානායකතුමාට පුළුවන් එය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ ඒ බලතල පිළිබඳ කාරක සභාවට යොමු කරන්න. පෙත්සංකාරක සභාව නම් යම්කිසි මන්ත්‍රීවරයෙකුට සාමාන්‍ය පුද්ගලයෙක් පෙත්සමක් යොමු කළොත් ඔහු කතානායකතුමාගේ අවසරය මත එම කාරණය සභාගර්භය යොමු කරපුවාම එයත් පෙත්සංකාරක සභාවට යොමු කිරීමක් සිදු වෙනවා. ඒ වගේම අපි යෝජනා ගත්තොත් පනත් කෙටුම් ගත්තොත් ඒවා ආංශික අධීක්ෂණ කාරක සභාවලට යනවා. ඒ වගේම මේදී මම එකක් දෙයක් මේ ආකාරයෙන් විවිධ විදිහට සභා ඒ වගේම අමාත්‍යවරයෙකුට පුළුවන් කාරණයක් යොමු කරන්න, කතානායකවරයාට පුළුවන් කාරණයක් යොමු කරන්න, ඒ වගේම മന്ത്രിවරුන් යොමු කරන කාරණා, ඒ වගේම ඒ යොමු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභාව ගත්තොත් ආංශික අධීක්ෂණ කාරක සභාවට විශාල බලතල සංඛ්‍යාවක් තිබෙනවා. ඔවුන්ට පුළුවන් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ විෂයපතයට අදාළ වන ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කිරීමේ බලතල ඒ කාරක සභාවට තිබෙනවා. මේදී මම කිව්වා අපි අපේ කාරක සභාව ඉතාමත්ම සුවිශේෂී කියලා. ඒ සුවිශේෂී කාරක සභාව එන්නේ මේ අපේ පාර්ලිමේන්තු ක්‍රමයේ මත. මොකද අපේ පාර්ලිමේන්තු ක්‍රමය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය දැන් නියෝජ්‍ය මහලේකම්තුමා සඳහන් කරා පැහැදිලිවම අපිට කොහොමද මේ පාර්ලිමේන්තු ක්‍රමයට අපි උරුමකම් කිව්වේ කියලා. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක අපි මේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ තියෙන සමහර සාම්ප්‍රදායික කොටස් එක දිගට පවත්වාගෙන ගියත් අපිට ලැබෙනවා මහජන ඡන්දයෙන් තෝරාපත් වෙන බලවත් විධායක ජනාධිපතිවරයෙක්. ඒතකොට එවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව ඇත්තටම අපේ දෙමෝම් පාර්ලිමේන්තුවක්. ඒක හයිබ්‍රිඩ් එකක්. ඉතින් මේ පාර්ලිමේන්තු ක්‍රමය යම් ආකාරයක මොකද අපි විධායක ජනාධිපතිවරයා වෙනම තෝරාපත් වෙනවා. ඔහු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නම් ඔහු පාර්ලිමේන්තුවට වග කියන කෙනෙක්. උත්තර දෙන්න ඕන. වගකීමට වඩා පාර්ලිමේන්තුව කියන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව අවම වශයෙන් මාස 3කට සැරයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියන සඳහනක් තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා වුණත් ජනාධිපතිතුමා යම්කිසි අමාත්‍යාංශයක් දරන්නේ නම් ඒ අමාත්‍යාංශ වගකීම පාර්ලිමේන්තුව කෙරෙහි තියෙනවා. ඒතර ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම තව එක කොටසක් මම එකතු කරන්න කැමතියි කාරක සභාව සම්බන්ධයෙන්. කාරක සභාවට ඇත්තටම නියෝජ්‍ය සහකාර මහලේකම්තුමා කියෝ වගේ කරන්න පුළුවන් වෙන්නේ කාරක සභාව වෙත පැවරූ රාජකාරියක් පමණයි. ඒ කියන්නේ මැන්ඩේට් එක කියන්නේ දෙන ලබන කොටස පමණයි කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ කරයන් පස්සේ කොහොමද අවසන් වෙන්නේ කියන එක ඔබතුමා අහුවා. අවසන් වෙන්නේ අපි තුමු යම්කිසි රාජකාරියක් පැවරුවා කියලා. ඒ රාජකාරිය පැවරුවෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඔවුන් සකස් කරනවා. අවසානයේදී වාර්තාව. බොහෝ විට මේ වාර්තාව සියලු දෙනාම එකඟව හදන වාර්තාවක්. ඇතැම් අවස්ථාවකදී ඕනනම් ඊට ප්‍රතිවිරුද්ධ වාර්තාවක් කියන්නේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි බොහෝ විට කාර්ය සභාවල සිදුවන්නේ සියලු දෙනාම එකතු වෙලා යම්කිසි එකගතාවයකට පැමිණිලා වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධියේදී මම හිතන්නේ බෙදුණු වාර්තාවක්. නෑ බෙදුණුනේ මත ඒ මූලික වාර්තාවට සියලු දෙනාම කැමති වුණා. නමුත් ඒ සමහර කට්ටිය විවිධ වෙනත් අදහස්, ඒ කියන්නේ වැඩිපුර තොරතුරු සංඛ්‍යාවක් හෝ වැඩිපුර අදහසක් ඉදිරිපත් කළා. නමුත් සියලු දෙනාම
ඒ වාර්තාවේ මූලික හරයට එකඟ වුණා. ඒතර මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරාන් පස්සේ ඒ කියන්නේ කෝප් එක වේවා එහෙම නැත්නම් රාජ්‍ය ගිණුම් කාර්ක සභාව වේවා එහෙම නැත්නම් විශේෂ කාර්ක සභාවක් වේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාන් පස්සේ ඒ කාර්ය සම්බන්ධයෙන් කොටස අවසන් වෙනවා. විශේෂයෙන් විශේෂ කාර්ක සභාව කියලා දැන් මෙතුමා කිව්වේ දැන් අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව එහෙම නැත්නම් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ විශේෂ කාර්ක සභාව ඒ වගේ එකදී එම සම්පූර්ණ වාර්තාව කියන අවසාන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වහාම එම කමිටුවේ කාර්ය අවසන් වෙනවා. දැන් හැබැයි පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර අවසන්ව තිබෙන නිසා ඒ වන විට පැවති කාර්ක සභා සියල්ල දැන් අහෝසි වෙලා තියෙනවා. එහෙම කිව්වොත් හරියද? නිවැරදි. ඒ අනුව අලුත් පාර්ලිමේන්තුව විසින් අලුත් කාර්ක සභා පත් කළ යුතුයි. අනිවාර්යයෙන් මේ සිදුවිය මොකද සංවිධිය සම්පූර්ණයෙන් වෙනස්නේ. සංවිධිය වෙනස් වෙලා තියෙන. ඒ නිසා අනිවාර්යෙන් මෙතුමා සඳහන් කරා වගේ ආණ්ඩු පක්ෂයට අවුම් වශයෙන් එක മന്ത്രി කෙනෙක් වැඩිපුර හම්බ වෙනවා කාර්ක සභාව. සංයුතිය වෙනස් වෙනවා වගේම දැන් අර සමහර විට කර හිටපු වැඩ දැන් ආයෙත් මුලින්ම පටන් ගන්න වෙනවා. නෑ ඒක කාර්ක සභාව විසින් තීරණය කළ යුතුයි. සමහරට ඒ දේ කරන්න ඕන නම් කාර්ක සභාව තීරණය කරලා ඒ දේ පවත්වාගෙන යා හැකි. එහෙම නැත්නම් ඒක අතහැරලා දාන්න ඒක නොසලකා වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මේ වැඩ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුකම් සපයමින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් විශේෂ වරප්‍රසාද ලබා දීලා තිබෙනවා. අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නඩු දාන්න බෑ කියලා. මොනවද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද සහ ඇයි එහෙම වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ? ඔව්. ඒකට උත්තරෙත් ඩිල්ෂන් අර මුලින් කිව්වා වගේ මේ සියලු දේවල් මන්ත්‍රීවරුන්ට ලබා දීලා තියෙන්නේ ඔවුන් මහජනතාවගේ නියෝජිතයන් නිසා. ඒත් මහජනතාවගේ නියෝජිතයන් ලෙස මහජනතාව වෙනුවෙන් ඍජුව කිසිම කෙනෙක්ගේ බලකිරීමකට යටත් නොවි මහජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් කටයුතු කරන්න තමයි මන්ත්‍රීවරුන්ට මේ වරප්‍රසාද කියන එක ලබා දීලා තියෙන්නේ. මේ වරප්‍රසාද කියන එක සම්බන්ධයෙන් ඉතිහාසය ගත්තොත් ඒක ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන කතාවක්. ඒ කියන්නේ 1200 ගණන් වල සිට රාජ්‍යත්වයෙන් මහජනතාව බලය ගත්තනේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේදී. ඒ අවස්ථාවේදී රජතුමා සහ පාර්ලිමේන්තුව අතර පැවතිය හොඳ හිත සම්බන්ධතාවයක් නෙමෙයිනේ. බොහෝ විට ගැටුම් ඇති වුණා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තීරණය කරන්නේ දැන් අපි අපට පාර්ලිමේන්තුවට එනකොට අපි අත්අඩංගුවට ගන්නවා. එහෙම කරන්න බෑ. ඒක අපේ වරප්‍රසාදය. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ප්‍රකාශයක් කරන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අපට අයිතියක් තියෙනවා. ඒක අපේ වරප්‍රසාදය. ඊට පස්සේ රජ්ජුරුව පටන් ගත්තා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයට විරුද්ධව ඒ മന്ത്രിවරයාට එහෙම නැත්නම් නියෝජිතවරු විරුද්ධව නඩු පවරන. වන්දි ලබා ගන්න. ඒතර ඒ කට්ටිය ඒ සඳහා පෙළඹුණා නැහැ. එහෙම කරන්න බෑ. අපි මේ අදහස් දක්වන්නේ මේ සියල්ලක්ම ඉදිරිපත් කරන්නේ මහ ජනතාව වෙනුවෙන්. ඒක නිසා පාර්ලිමේන්තුව තුල ඔවුන් කරන එළිදරව් සම්බන්ධයෙන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කරන කටයුත්තක් සම්බන්ධයෙන් වරප්‍රසාදයක් හිමි විය යුතුයි කියලා. මේ ආකාරයෙන් ගොඩනැගෙන වරප්‍රසාද සමූහයක් තමයි සියලුම පාර්ලිමේන්තු වලට ලැබිලා තියෙන්නේ. ඒ වරප්‍රසාද අපටත් 1953 පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ අපේ පාර්ලිමේන්තුවටත් ලැබිලා තියෙනවා. ඒ යටතේ පළවෙනි එක තමයි ඔබ කිව්වා වගේ මේ භාෂණයේ නිදහස. ඕනෙම මන්ත්‍රීවරයෙක්ට තමා සිතන පතන විදිහට එහෙම තමා විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. එසේ ඉදිරිපත් කළා කියලා ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක නඩු කටයුත්තක් පැවරීමට හැකියාවක් නැහැ. ඒ වගේම යම් කෙනෙකුට ඒකෙන් අපහාසයක් වුණා කියලා ඒ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පැවරීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ ඔහු වන්දියක් ගෙවීමට කිසිදු ආකාරයකට යටත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී කතා කරන හැම වචනයක්ම ලියවෙනවා කියන අදහස තිබෙනවා. ඒක තමයි හැන්සාඩ් එක කියන සාමාන්‍ය අවබෝධය තිබෙනවා. සහ සමහර ප්‍රකාශ ඕන එකක් කියන්න පුළුවන් වුණාට මේ සමහර ප්‍රකාශ හැන්සාඩ් එකෙන් ඉවත් කරනවා කියලා අපි අහලා තිබෙනවා. කතානායකවරයාගේ මුවින් එක ප්‍රකාශ වෙනවා. මොකක්ද මේ හැන්සාඩ් එක? ඒකේ කියන හැමදේම ලියනවද? මොකක්ද ඒකේ වැදගත්කම සහ කොහොමද ඒකෙන් යම් ප්‍රකාශ ඉවත් කරන්නේ? ඔව් ඒක ඇත්තට හැන්සාඩ් එක කිව්වොත් ඒකේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් හැන්සාඩ් එක කියන්නේ අර කලින් වගේ පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල සිදුවෙන සියලු දේවල් ඒ හැන්සාඩ් පත්‍රයේ පළ වෙනවා. ඒ කියන්නේ ලියවෙනවා.
යම්කිසි මන්ත්‍රී කෙනෙක් කතාවක් කරොත් ඒ කතාව ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ ඒ සියලු දෙයක් ඒත පනතක් ඉදිරිපත් කරොත් ඒ පනත යෝජනාවක් ඉදිරිපත් කරොත් ඒ යෝජනාව සම්බන්ධ කර කතාව මේ සියලු දෙයක්ම හැන්සර්ඩ් පත්‍රයේ පළ වෙනවා. ඒතකොට ඒ හැන්සර්ඩ් එකේ පළ වෙන්නේ පාර්ලිමේන්තුවේදී දැන් ඔබ දන්නා අපේ පාර්ලිමේන්තුවේ භාෂා 3කින් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. භාෂා 3කින් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ මන්ත්‍රීතුමා අදහස් ප්‍රකාශ කරේ සිංහල භාෂාවෙන් නම් හැන්සර්ඩ් පත්‍රයේ පළවන්නේ සිංහල භාෂාවෙන්. දෙමළ භාෂාවෙන් කතා කරා නම් දෙමළෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරා නම් ඉංග්‍රීසි භාෂාවෙන් එම කතාව පළවීම සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේ හැන්සර්ඩ් එකෙන් ඉවත් කරන්නේ කියලා ඔබතුමා ඇහුවේ. දැන් හැන්සර්ඩ් පාර්ලිමේන්තුවේ තියෙනවා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන. පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන කියන්නේ unparliamentary language. ඒ වගේ වචනයක් පාර්ලිමේන්තුව තුල කියවුවොත් එහෙම නැත්නම් ඒ ස්ථාවර නියම වලට පටහැනි එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් දෙයක් උල්ලංඝන වෙන ආකාරයට ප්‍රකාශයක් කරොත් මූලාසනයේ සිටින ඕනම තැනැත්තෙකුට කතානායකතුමා වේවා එහෙමත් නැත්නම් නියෝජ්‍ය කතානායකතුමා වේවා ඕනම තැනැත්තෙකුට එම ප්‍රකාශය හෝ ප්‍රකාශන මේ වචන unparliamentary කියන්නේ පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර අපි මේක අපි පස්සේ දැනගන්න කියන්නේ කතාව කරගෙන යනවා. නමුත් පස්සේ මේක පරිශීලනය කරද්දී හිතනවා මේක සුදුසු නැති වචනයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඒක පහුවදාට කතානායකතුමාට පුළුවන් ඕනනම් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී කොටසක් කතාවේ කොටසක් ඉවත් කරොත් එම ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුදින පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කතානායකතුමා විසින් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ සැඟවුණු රහස් තවත් බොහෝ තිබෙනවා. ඔබ මා නොදන්න නමුත් සිදුවන දේ බොහෝ තිබෙනවා. අපි ඒ රහස් හොයාගෙන යමු. ඒ ඇත්ත හොයමු. පාර්ලිමේන්තුව ගැනයි අපි අද කතා කරමින් ඉන්නේ. අවසර දෙන්න කෙටි විරාමයකට. Net FM Unlimited. කන්න පිටා රට රකින මීටරේ Net FM FM 95.94.8 රාත්‍රයටයි විනාඩි 31යි. ඩයලොග් හඳුන්වා දෙන ෆන් බ්ලාස්ටර් විතින් අන්ලිමිටඩ් Facebook සහ WhatsApp. බඩු ඇතුළත්ව සතියටම රුපියල් 47යි. මාසෙටම රුපියල් 107යි. රීලෝඩ් මගින් හෝ #678# ඩයල් කර අදම ඇක්ටිවේට් කරගන්න. කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළාම දාන්න පුළුවන්. නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි. මාරයිනේ. විහංග අපි කොච්චර දවසකින් ඉස්කෝලේ ආවේ නේද? විදූෂා සමර්ථ ප්‍රශ්න පත්‍රය කරපු නිසා දැන් අපිට බය නැතුව විභාගෙ ලියන්න පුළුවන්. ටියුෂන් ගියේ නැහැ කියලා ඉස්කෝලේ ගියේ නැහැ කියලා අපිට පාඩුවක් උනේ නැත්තේ net FM එකෙන් දුන්න සමර්ථ ප්‍රශ්න පත්‍රය නිසානේ. පුංචි ඔයාලා ශිෂ්‍යත්වයේ සමර්ථයෙක් වෙන්න සමර්ථ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අදම මිලදී ගන්න මෙන්න මේ තැන්වලින්. සරසවි MD ගුණසේන විජිත යාපා සමුත්‍රා පොත්හල් වලින් මෙන්ම කොල්ලුපිටිය net FM ප්‍රධාන කාර්යාලයෙන් බම්බලපිටිය මෙහෙයුම් කාර්යාලයෙන් ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින් සම්පාදිත සමර්ථ ඔබට ලබාගත හැකි. වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන්හිදී අමතන්න 0711 95 95. මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අරංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා. ජාතියේ ප්‍රතිශක්ති වර්ධන පානය දීගායු නිදෝෂා තහට පංගුවේ පහසු තම්බන පෙයාව දීගායු නිදෝෂා 0.139.39.99 රට රකින මීටරේ Net FM FM 95.94.8 Net FM Unlimited. කන්න පිටා
නැතෆම් අන්ලිමිටඩ් කනපිට අපි අද කතා කරමින් ඉන්නේ පාර්ලිමේන්තුව ගැන පාර්ලිමේන්තුවේ සැඟවුණු රහස් ගැන ඒ වෙනුවෙන් අප සමග සිටිනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා කාර්යමණ්ඩල ප්‍රධානියා නේ ලිද්දවල මහත්මයා ඒ වගේම පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මහත්මයා නියෝජ්‍ය මහලේකම්තුමනි දැන් අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ගැන කතා කළා. ඒ වරප්‍රසාද අතර සමහර විට මේ නොකියවෙන එකක් තමයි ලාභයට කන්නත් අවස්ථාව ලැබෙනවා. මේ පාර්ලිමේන්තු කෑම වේල ගැන බොහෝ තැන්වල බොහෝ විට බොහෝ කාලයක් තිස්සේ කතා වෙනවා. ඇයි මෙහෙම ලාභයට කන්න දෙන්නේ? ඔව්. ඒක සම්බන්ධයෙන් මම කලින් කිව්ව ආකාරයට යම්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා යම්සි පිරිවැයක් දැරිය යුතුයි. ඒතර മന്ത്രിවරයෙක් කියන්නේ කවුද කියන එක අපි සලකා බලන්න. മന്ത്രിවරයෙක් කියන්නේ මහජනතාවගේ නියෝජිතෙක්. මහජනතාව වෙනුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින්න පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන කෙනෙක්. ඒතර ඒ වගේ තැනැත්තෙක්. ඒතර අපේ පාර්ලිමේන්තු ක්‍රමය ගත්තොත් අපේ පාර්ලිමේන්තුවේ පිහිටීම අනුව වුණත් කෑම බීම අනිවාර්යෙන් ඇතුලින් කණ්ඩම සිද්ධ වෙනවා. මොකද ළඟපාතේ කඩේට ගිහලා කන්න හැකියාවක් නැහැනේ. අනිත් එක මේක ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක සිදුවන දෙයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සේවය කරන කට්ටියට ඉපමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම අමුත්තන්ට ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් නෙවෙයි මාධ්‍යවේදීන්ට පවා අපි ඒ මේ සහනේ එහෙම නැත්නම් ඒක ලබා දෙනවා. ඉතින් අපේ පාර්ලිමේන්තුවෙත් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. හැබැයි ඔබ කියන ආකාරයට සහ මහජනතාව තුර තියෙන මේ මතය සම්බන්ධයෙන් මම පොඩි කාරණයක් කියන්න ඕනේ. එතන පාර්ලිමේන්තුව සතියකට මාසයකට රැස්වන්නේ උපරිම දවස් 8ක ප්‍රමාණයක්. හරි. නමුත් පාර්ලිමේන්තුව මුළු මාසෙම පැවැත්වෙනවා. يعني පාර්ලිමේන්තුවේ අනිකුත් සාමාන්‍ය කටයුතු මාසෙ පුරාවටම සිදු වෙනවා. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු භෝජනාගාරයට ගිහිල්ලා ආහාර වේලක් ගන්නේ උපරිම වශයෙන් මාසයකට දවස් 8ක ප්‍රමාණයක්. ඒ වගේම අපි බලලා තියෙන සංඛ්‍යා ලේඛන අනුව පාර්ලිමේන්තුවේ ආපන ශාලාව නැත්නම් මන්ත්‍රී භෝජනාගාරයෙන් භෝජනය ලබා ගන්නේ මන්ත්‍රීවරුන්ගෙන් 3න් 1කට අඩු ප්‍රමාණයක්. බොහෝ දෙනෙක් එක්කෝ අමාත්‍යාංශිකයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදරින් හරි තම ආහාර වේල සපයා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ආකාරයට තමා ඒ සිදුවන්නේ. ඒතර පාර්ලිමේන්තුවේ කෑම සඳහා වියදම් වෙන මුදල මන්ත්‍රීවරුන්ගෙන් පමණක්ම වැය වෙන මුදලක් නෙමෙයි. විශේෂයෙන්ම කාර්ය මණ්ඩල 1200ක පමණ කාර්ය මණ්ඩලයක් කියන්නේ කාර්ය මණ්ඩලය සහ අනුබද්ධිත කාර්ය මණ්ඩලයක්. කියන්නේ පොලිසිය ආදී සමග. ඒ වගේම පාර්ලිමේන්තු දිනයකදී අර මම කලින් කිව්වා වගේ පැමිණෙන අමුත්තන් සහ රාජ්‍ය නිලධාරීන් සහ සංස්ථා ආදී නිලධාරීන්ටත් අපි බොහෝ විට තේ එකක් කෑම එකක් ලබා දීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී අමාත්‍යාංශයක් තුලින් කෑමක් දෙන්න යම්කිසි අමාත්‍යාංශයකටද ඒ අමාත්‍යාංශය මගින් ඒ සඳහා වැය වෙන පිරිවැය පාර්ලිමේන්තුවට ගෙවනවා. පාර්ලිමේන්තුවට එන්න ඕන විදිහක් තියෙනවද? පාර්ලිමේන්තුවේ ඉන්න ඕන විදිහක් තියෙනවද? මම එහෙම අහන්න හේතුව දැන් අපි අහලා තියෙනවා ඇතැම් අවස්ථාවකදී මේ අමුඩය ඇඳගෙන පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් සභිකයන් ගැන පාර්ලිමේන්තුවට බෝම්බ අරන් ආපු අවස්ථා ගැන එහෙම මේ ගේන්න පුළුවන් දේවල් බැරි දේවල් ඇඳන් එන්න ඕනේ ඇඳුමක්. එහෙම නිශ්චයක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම ඇඳුම ගැන නිශ්චයක් තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන්න සභා ගර්භය තුළට පැමිණෙනවා නම් ඒ සඳහා වූ නිශ්චිත ඇඳුමක් තියෙනවා. ඒ සඳහා එකගතාවයක් තියෙනවා. නැත්නම් සම්ප්‍රදායක් තියෙනවා. සාමාන්‍ය සම්පූර්ණ යුරෝපා ඇඳුම එහෙමත් නැත්නම් ජාතික ඇඳුම එහෙමත් නැත්නම් දැකලා තියෙන ටියුනිප් කොලර් එක කියන්නේ කොලර් එකක් සහිතව අධික ෂර්ට් එකක් ඇඳලා කලිසමක් ඇඳලා මේ හැකියාව තියෙනවා. ඒ වගේම කාන්තා මන්ත්‍රීවරයෙක් නම් සාරිය හෝ ඔසරිය ඇඳලා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒක සාමාන්‍යයෙන් පිළිගත හැකි ආකාරයක ඇඳුම කියන්නේ සාමාන්‍ය සමාජයේ පිළිගන්නා ඇඳුමක්. ඒ ආකාරයෙන්මයි පාර්ලිමේන්තුවේ ගැලරියට යම්සි පුද්ගලෙක් පැමිණෙනවා නම් ඔවුන්ද සුදුසු ඇඳුමකින් සැරසී ආයුතුයි. නමුත් ඔබ අහලා ඇති කතානායකතුමාගේ ගැලරිය කියලා. ඒ කතානායකතුමාගේ ගැලරිය ඇත්තට විවෘත වන්නේ විශේෂ අමුත්තන්ට එහෙම නැත්නම් කතානායකතුමා විසින් නම් කරන තැනැත්තන්ට. ඒ වගේ එම ගැලරියට යන තැනැත්තෙක් අනිවාර්යයෙන්ම අර මං කියපු සම්පූර්ණ යුරෝප ඇඳුම හෝ ජාතික ඇඳුම එහෙම නැත්නම් කාන්තාවක් නම් ඒ පිළිගන්නා වූ සාරිය හෝ ඔසරිය ඇඳලා ඒ සඳහා
ඇතුළත් විය යුතුයි. භික්ෂුන් වහන්සේ නමක් නම් සිවුර ඇඳගෙන ඉන්න පුළුවන්. සිවුර ඇඳගෙන ඉන්න පුළුවන්. ඒතර ඔබ කියපු අර අමුඩ ඇඳගෙන ආපු කතා කියන්නේ ඒක සාමාන්‍ය විරෝධතාවයක් දක්වීම සඳහා එක් වකවානුවලදී එක් සිදුවීම් සිද්ධ වෙනවා. පහුගිය කාලෙකදී විරෝධතාවක් පෑම සඳහා කියන්නේ තෙල් මිල සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් කරත් එකකින් ආවා. බයිසිකල් වල ආවා. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයේ සිදුවෙන දේවල්. දැන් ඇඳන් එන්න පුළුවන් දේ වගේම මේ අරන් එන්න පුළුවන් දේවල්. මම කියවනේ දැන් එකක් බෝම්බ අරන් ආව සහ දැන් මෑත කාලේදී ඔය මිරිස් කුඩු පිළිබඳව ලොකු කතා බහක් ඇති වුණා. සමහර ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වුණාම ඒ ආහාර ද්‍රව්‍ය පාර්ලිමේන්තුවට අරන් එනවා. එහෙම මේ පුළුවන්ද නැත්නම් තහනමක් තියනවද? මොකක්ද ඒ පිළිබඳව තත්ත්වය? කිසිම දෙයක් ඇත්තට සභාගර්භයේ තුලට නම් ওই කිසිම දෙයක් ගිනීලා තියෙනවා. නමුත් ගෙනියීමට හැකිය කියන්නේ ඒවත් තහනම්. කිසිම දෙයක් සභාගර්භයේ තුලට රැගෙන යා නොහැකි. මොකද දැන් ඇත්තටම දැන් කියන්නේ ඔබ සඳහන් කර බෝම්බයක් වගේ දෙයක්ත් බෝම්බයක් වගේ දෙයක් ඇත්තටම ඒක ආරක්ෂක අංශ වලින් ගැලවිලා එන්න ඕන අවස්ථාවක් නේ. කියන්නේ ආරක්ෂක අංශ තියෙනවා. ආරක්ෂක අංශ වලදී සියලු දේවල් කියන්නේ മന്ത്രിවරුන්ගේ පවා සියලු മന്ത്രിවරුන්ගේ බෑග් ඒ වගේම ඒ කට්ටියගේ අංගපත අතගාලා කරන පරීක්ෂාවකට ලක් කළා තමයි පාර්ලිමේන්තුව ඇතුළට කියන්නේ සභාගාරෙට නිමගෙන පාර්ලිමේන්තුව ඇතුළට එනකොට සියලු දෙනාම පරීක්ෂාවකට ලක් වෙනවා. ඉතින් ඒ අතරතුරේ සමහර දේවල් රැගෙන ආපු අවස්ථා තියෙනවා. ජංගම දුරකථන ගේන්න පුළුවන්ද බැයිද? දැන් මොකද ජංගම දුරකථන ගේන්න බෑ කියලා යම් මතයක් තිබුණා. එසේ තිබෙද්දිත් අපි පාර්ලිමේන්තු දර්ශන රූපවාහිනී තිරයේ දකිනකොට අන්තර්ජාලයේ දකිනකොට අපි වාර්තාකරුවන් හරහා දකිනකොට ජංගම දුරකථන മന്ത്രിවරුන්ගේ අතේ තියෙනවා. ඔව් ජංගම දුරකථන ඇතුළට ගේන්න බෑ කියලා එකක් නැහැ. ජංගම දුරකථනයක් ඇතුළට රැගෙන හැකි. නමුත් ජංගම දුරකථනයකින් ඒ කියන්නේ සංවාදයක් කිරීමට තමයි අපි අවස්ථාව ලබන්න දෙන්නේ. කියන්නේ ඒ මගින් තවත් മന്ത്രിවරගේ කතාවකට නැත්නම් පාර්ලිමේන්තුවේ තියෙන රැස්වීමට සාකච්ඡාවට බාධාවක් වෙන නිසා කියන්නේ අපි තුමේක ශබ්ද නැගෙනවා. ඒ වගේම හයියෙන් කතා කරොත් ඒකේ බාධාවක් ඇති වෙනවා. ඒක නිසා ජංගම දුරකථනයක් ඇතුළට ගෙනීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පාවිච්චි කිරීම තමයි වරදක් වෙන්නේ. කළ යුතු දේවල් තියෙනවා, කළ නොහැකි දේවල් තියෙනවා. දැන් සාමාන්‍ය සම්මතය අනුව එහෙම කළ නොහැකි දෙයක් කළොත් දඬුවමක් ලැබෙනවා. පාර්ලිමේන්තුවේදී එහෙම දඬුවමක් ලැබෙනවද? මේ ඇඳන් එන්න බෑ කියන දුමක් අරන් ආවොත් අරන් එන්න බෑ කියන දෙයක් අරන් ආවොත්. ඔව් අනිවාර්යයෙන් දඬුවමක් කියන්නේ ඒ වගේ අවස්ථාවල අපි හිතමු දැන් ඒ පිළිගත්තා වූ ඇඳුමකින් තොරව යම්සි තැනත් එක්ක ආවොත් කතානායකතුමාට එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී මූලාසනයේ දන්න තැනත්තට පුළුවන් එහෙම තැනත්තට පාර්ලිමේන්තු සභාගාරයෙන් ඉවත් වෙන්න කියලා නියම කරන්න. එහෙම කරපු අවස්ථා තියෙනවා. පාර්ලිමේන්තුව දැන් ලියාපදිංචියක් සිදු කරමින් ඉන්නවනේ മന്ത്രിවරුන්ගේ. ඒ හරහා മന്ത്രിවරුන් පිළිබඳ දත්ත රැස් කරනවානේ. මේ දත්ත මහජනතාවට විවෘතද? තොරතුරු දැනගැනීමේ පනත දැන් තියෙනවා. ඊළඟට හැන්සාඩ් එක ගැන අපි කතා කළා. හැන්සාඩ් එක මහජනතාවට විවෘතද? කොහොමද මහජනතාවට පුළුවන් වෙන්නේ මේ පාර්ලිමේන්තුව සතු තොරතුරු ලබා ගන්න? ඔව් හැන්සාඩ් එක නම් අපි ඉදා ඉඳලම මහජනතාවට විවෘතව තිබිච්ච ලේඛනයක්. ඒ කියන්නේ ඕනම අවස්ථාවක ඒක අපි මුල් අවස්ථාවේදී ලේඛනයක් වශයෙන් මුද්‍රණය කරා. වර්තමානයේ වන විට හැන්සාඩ් වාර්තාව ඒ ෆ්ලෝ ලැන්ග්වේජ් එක කියන්නේ ඒක සඳහන් වෙන්නේ භාෂා තුනින්ම සඳහන් වෙනවා. එහිදී ඒ අදාළ മന്ത്രിවරයා කතා කරන භාෂාවෙන් ඒ මුද්‍රණය වෙනවා. ඉතින් ඒක කෙනෙකුට අවශ්‍ය නම් ඒකේ පොතක් වශයෙන් ලබා ගන්න පුළුවන්. එසේත් නැත්නම් අන්තර්ජාලයේ අපේ වෙබ් අඩවියට ගිහපුවාම ඒකේ සොෆ්ට් කොපි එකක් වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. බාගත කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඔය දෙවනි කාරණය ලියාපදිංචිය. ඔය ලියාපදිංචිය කියන කාරණේදීත් අපි ඇත්තටම මේ තොරතුරු දැනගැනීමේ පනතේ තිබෙන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළා. මොකද ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත ගැන අවධානය යොමු කරපුවාම ඒකේ පැහැදිලිවම සඳහන් වෙනවා තොරතුරු දැනගැනීමේ පනතේ තිබෙන වගන්තියෙන් කිසිම විදිහක පාර්ලිමේන්තු තියෙන නීති පාර්ලිමේන්තු බලතරවලට වරප්‍රසාදවලට සහ සම්ප්‍රදායන් වලට කිසිම ආකාරයක බාධාවක් ඝට්ටනයක් නොවිය යුතුයි කියලා. ඒ ඇතුළේ තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙන්නේ. දැන් වෙනත් රාජ්‍ය ආයතන වලට එවැනි ආවරණයක් නැහැ. ඒ වගේම තුන්වෙනි වගන්තියත් මට මතකයේ නිවැරදි නම් තුන්වෙනි වගන්තිය සහ පස්වෙනි වගන්තිය කියන තැන් දෙකේම මේ කාරණය සඳහන් වෙනවා. ඉතින් මෙහිදී අපි ඇත්තටම മന്ത്രിවරුන්ගේ කාර්යයන් බලපුවාම මේ කාර්යයන් කොටස් දෙකකට අපිට ගන්න පුළුවන්. එකක් තමයි മന്ത്രിවරයෙක් වශයෙන් ඔහු ව්‍යවස්ථාදායකයට අදාළව කරන කාරණා. ඒ කාරණාවලදී අර
නියෝජ්‍ය මහලේකම්තුමා පැහැදිලිව සඳහන් කළ ආකාරයට ඒකේ බලතල හා බලප්‍රසාද පනතෙන් තිබෙන ආවරණ සහ ස්ථාවරවල නියෝගවලින් තිබෙන ආවරණ වලට යටත් වෙලා තමයි අපිට යම්කිසි තොරතුරක් ලබා දෙනවා නම් මහ ජනතාවට ලබා දීමේ හැකියාව තිබෙන්නේ. ඊට අමතරව තිබෙනවා පරිපාලනමය කාර්ය. දැන් മന്ത്രിවරුන්ගෙන් අපි තොරතුරු ලබා ගන්නේ බොහෝ විට පරිපාලනමය කාර්යය. ඒක ව්‍යවස්ථාදායකම කටයුතු වලට එක එල්ලේ අදාළ වෙන්නේ. ඔහුගේ නම, ඔහුගේ වයස, ජාතික හැඳුනුම්පත, ලිපිනය, ආගම මේ සියලු දත්ත අපි අනිවාර්යයෙන්ම මහ ජනතාවට ලබා ගැනීමට අවකාශ තියෙන තත්ත්වයක් යටතේ තමයි ලබා ගන්න. මොකද මීට පෙර පැවති අවස්ථාවලදී අපේ ආකාරයක වාචික එකතාවයක් තිබිලා තියෙනවා മന്ത്രിවරුන් සමග. ඒ කියන්නේ සමහර තොරතුරු අපි අපේ ඒ දවස්වල නීතිමය අපිට වගකීමක් තිබුණේ නැති අවස්ථාවක ඒ වගේම සාම්ප්‍රදානුකූලව අපිට ලබා දෙන තොරතුරු මේ ලියාපදිංචියේදී ලබා දෙන තොරතුරු අපි සාමාන්‍ය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒකර කියන්නේ අපි උදාහරණයක් හැටියට වෛද්‍යවරයෙකුට එහෙමත් නැත්නම් නීතිඥවරයෙකුට යම් කාරණා කිව්වහම ඒ නීතිඥවරයා හෝ වෛද්‍යවරයා බැඳී සිටින්නේ නැහැ. ඒ කාරණා මේ තුන්වෙනි පාර්ශ්වයට ලබා දෙන්න. ඒ වගේ මුල් අවස්ථාවේදී මහලේකම්තුමාට ලබා දෙන තීරණ මහලේකම්තුමා වෙනුවෙන් අපි ලබා ගන්නා ওই තොරතුරු මහ ජනතාවට ලබා නොදීමේ යම් ආකාරයක සාම්ප්‍රදායික එකඟතාවයක් තිබුණා. දැන් මේ අවස්ථාවේදී අපිට පැහැදිලිවම තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපිට මේ නීත්‍යානුකූල සීමාවන් පැහැදිලිව දක්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ තොරතුරු ලබා ගන්නා සියලු තොරතුරු අපි මහ ජනතාවට ලබා දීමට අපි බැඳී සිටිනවා. තොරතුරු ලබා ගැනීමේ පනත මගෙන් ලබා දෙන අයිතිය යටතේ තොරතුරු ලබා ගන්න පුළුවන්. පුළුවන්. ඒක ඇත්තටම මෙතනදී අපි මෙහි කාරණා දෙකක් කරනවා. ඇත්තටම අපි ඔබ දකින්න ඇති අපි ලංකාවේ ඉන්න තොරතුරු දැන ගැනීම කියන කාරණේ. තොරතුරු දැන ගැනීම කියන කාරණේදී අපි තොරතුරු ලබා දෙන හොඳම ආයතන වලින් එකක් ලංකාවේ. ඒ කියන්නේ එතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට කෙනෙක් ඉල්ලපුවාම තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒ වගේ මේ පනතේ තවත් තැනක පැහැදිලිව තියෙනවා proactive disclosure. දැන් සමහර තොරතුරු ඇත්තටම මේ අපි තොරතුරු අල්ලගෙන ඉන්නේ මහ ජනතාව වෙනුවෙන්. මේ තොරතුරු මහ ජන දැන් අර නියෝජ්‍ය මහලේකම්තුමා කතා කිව්ව විදිහට මේ වියදම ගැන අපිට විශාල වශයෙන් ඉල්ලින් ආම තොරතුරු නිලධාරී හැටියට දන්නවා. ඒ වගේම එතුමා මේ අභියාචක නිලධාරී වශයෙන් කටයුතු කරනවා. ඉතින් අපි දැකලා තියෙනවා මේ තොරතුරු එන අංශයන් විශේෂයෙන්ම මේ මහා മന്ത്രിවරුන්ගේ ආහාර වේල පිළිබඳව අපිට ලැබිච්ච තොරතුරු. එහිදී තමයි අපි මේ විශ්ලේෂණය කරලා බලපුවාම අන්තිමට අවසානයේදී තාමත්ම සුළු පිරිසක් සුළු මුදලක් තමයි ඔවුන්ගේ ආහාරය සඳහා අපි වැය කරනවා කියන කාරණේ අනාවරණය වුණේ. ඉතින් මෙහිදී අර අපි proactive disclosure, ඒ කියන්නේ අපි සවකැමැත්තෙන් මේ තොරතුරු මහ ජනතාවට ලබා දී යුතුයි කියන තැන ඉඳලා තමයි ඉන්නේ. මේ දෙන බොහෝ තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා හැකි උපරිමයෙන් සමහර තොරතුරු අපිට දැන් උදාහරණයක් හැටියට විදේශ ගමන් බලපත්‍රය අංකය හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන්නේ නැහැ ලබා ගන්න. ඉතින් එවැනි රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු, පුද්ගලික භාවය ආරක්ෂා කළ යුතු තොරතුරු හැරුණාම අනෙක් තොරතුරු අපිට මුදා හැරීමේ හැකියාව තිබෙනවා. මෙහිදී අපි ඒක ඇයි කරන්න කියන කාරණේත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ පාර්ලිමේන්තුවට තොරතුරු අවශ්‍යයි. පාර්ලිමේන්තුවට තොරතුරු අවශ්‍යයි. ඇයි පාර්ලිමේන්තුවට තොරතුරු අවශ්‍ය? පාර්ලිමේන්තුවේ ඉන්න 225 මොකද්ද කරන්නේ? එකක් අර මේ මහ ජනතාවව නියෝජනය කරනවා. ඒ වගේම මහ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනයට සහභාගී වෙනවා. මහ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ලද ප්‍රතිපත්තිවල තියෙන සමාලෝචනයට, මුදල් අධීක්ෂණයට මේ සියල්ල අපිට කරන්න නම් අපිට තොරතුරු තියෙන්න ඕන. ඉතින් මේ තොරතුරු දැනගැනීමේ පනත කෙනෙකුට කරදරයක් වුණාට සමහර වෙලාවට මේ මිනිස්යන්ගේ තියෙන සැක සංකා ගොඩක් දේවල් ඉවත් වෙනවා. මේ විද්‍යාවේ තියෙන වැදගත්කම තමයි විද්‍යාවේ තියෙන මිත්‍යාවයයි විද්‍යාවේ තියෙන වෙනස තමයි විද්‍යාවේදී බොහෝ කාරණා සම්බන්ධයෙන් අපිට යම් දත්ත ඉදිරිපත් වුණාම අපිට හිතා ගන්න පුළුවන් මේ අවසාන නිගමනයට අපි පැමිණියේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ හේතුව තමයි මන්ත්‍රීවරයෙක් තමන්ගේ කාර්යයේදී යම් මන්ත්‍රීවරුන්ට වගේම විධායකයට විශාල වැදගත් වෙනවා. මොකද මේ හරි තොරතුරු ඒ අදාළ අංශ මගින් වෙනස් වීමකින් තොරව පාර්ලිමේන්තුවට එනවනම් මන්ත්‍රීවරුන්ට පුළුවන් නිවැරදි තීරණයක් ගන්න. එක අපි කියන informed decision making process කියලා. ඒ කියන්නේ
තමන් යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් සියලුම දත්ත දැනගෙන අපි අවසානයේ නිගමනයකට එනවා. ඒ නිගමනය බොහෝ අවස්ථාවලදී අපි දැකලා තියෙනවා 100%ක්ම නොමැති වුණත් තාමත්ම ඒ ආසන්නයට සාර්ථක තීරණයකට එන්න අපිට හැකියාව තියෙනවා. මේක තව චුට්ටි කාරණයක් මට අවස්ථාව දෙන්න සඳහන් කරන්න. දැන් මේ තොරතුරු අපි මෙහෙම හිතමු. දැන් മന്ത്രിවරුන්ගේ මේ තොරතුරු ලබා ගන්න එක අවස්ථාවක්නේ മന്ത്രിවරුන් ලියාපදිංචිය. මේ වෙනකොට කී දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා? දැනට 20 ගානක්. ඔව් ඒක සම්බන්ධයෙන් මම මේ ප්‍රශ්නෙට තවදුරටත් කිව්වොත් එහෙම කියන්නේ අපි ලියාපදිංචිය අද දින තමයි ආරම්භ කරේ. ඒ ආරම්භ කරේ ප්‍රථම ලියාපදිංචිය වුණේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලියාපදිංචිය තමයි සිදු වුණේ. ඒතර අද සවස වෙන විට මම හිතන්නේ 23 දෙනෙක් පමණ දෙනෙක් මේ ලියාපදිංචි වීම සඳහා කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට ලියාපදිංචි වෙලා තිබුණා. ඒතර ඔබ කීවර තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් කාරණේදී තව දුරටත් මම පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම අපේ පාර්ලිමේන්තුවේ ඉතාමත් හොඳ වෙබ් අඩවියක් තියෙනවා. මේ වෙබ් අඩවිය භාෂා ත්‍රේන්ම සඳහන් වන වෙබ් අඩවියක්. ඒතර මේ වෙබ් අඩවියේ තුල ඔබට ඔය සමහරට ඇත්තට අපේ තොරතුරු දැනගැනීම පනත යටතේ සමහර පුද්ගලයන් අසන ප්‍රශ්න වලට පිළිතුරු එම වෙබ් අඩවියේ තියෙනවා. විශේෂයෙන් ඔබ മന്ത്രിතුමාගේ නම ගම දැන් අපි ලබා ගන්න තොරතුරු තියෙනවානේ. ඒ තොරතුරු වෙබ් අඩවිය තුල තියෙනවා. ඒවා ඕනම කෙනෙක්ට කිසිම ආයසකින් තොරව ලබා ගැනීම බැලීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුල සම්මත කරන ලද සියලුම අනපනත් ඒ කියන්නේ 2006 2007 වර්ෂයෙන් පස්සේ වගේ කාලයකදී ඒ 50 සියල්ලක්ම මේ වෙබ් අඩවිය තුල තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද සියලුම වාර්තා මේ වෙබ් අඩවිය තුල තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග මේ සියලු දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් හුඟක් දෙනෙක් ගන්න മന്ത്രിවරුන්ගේ වැටුප කීයද? මොනවද දීමන? මේ සියල්ලක්ම අපේ වෙබ් අඩවියේ නිරන්තරයෙන් කියන්නේ ඕනම අවස්ථාවකදී ඕනම තැනකට බලා ගැනීමේ හැකියාව තියෙනවා. තවදුරටත් ඒව රහස් නෙමෙයි. රහසක් නෙමෙයි. ඒක අපි නිරන්තරයෙන් කියන්නේ අද ඊයේ නෙමෙයි. දැන් සෑහෙන කාලෙක ඉඳලා අර සහකාර මාලේකම්තුමා කිව්වා වගේ අපි ඉල්ලන්න කලින් මේ සියලු තොරතුරු කියන්නේ පොදු තොරතුරු අපේ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ සමහර තොරතුරු දැන් മന്ത്രിවරයා විසින් සපයනු ලබන ඒවා පෞද්ගලික තොරතුරු කියලා කියමුකෝ. මේවායේ සත්‍ය අසත්‍යතාව පාර්ලිමේන්තුව විසින් පරිශීලනය කරනවාද පරීක්ෂා කර බලන උදාහරණයක් විදිහට අපි හිතමු අධ්‍යාපන සුසුකම් වෘත්තීය සුසුකම් වගේ දේවල්. නෑ එහෙම සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. එතුමා කිව්වොත් මම මේ අහවල් විභාගයේ පාස් මට අහවල් උපාධියක් තියෙනවා. මං අහවල් තැන රාජකාරී කරා මේ වෘත්තීය සුසුකම තියනවා කියලා එතුමා සමාජයේ අයිදුම් පත්‍රය පුරවලා අපට ලබා දුන්නොත් ඒ තියෙන තොරතුරු අපි ඇතුළත් කරනවා. මොකද අපි හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන්නේ ගෞරවනීය සේවයක්. ඒතර ඒ ගෞරවනීය සේවයක් කරන මහජන නියෝජිතයෙක් තමාගේ යුතුයකම මැනවින් ඉටු කරනවා කියන අපේක්ෂාව බලාපොරොත්තුව අපිට තුළ තියෙනවා. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවානේ. එහෙම මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට නාවොත් මොකද කරන්නේ? පැමිණෙන්න ඕනේ අනිවාර්ය යම් දින ගණනක් තියෙනවද? සහ මේ පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය ගැනත් අපි ඒත් එක්කම මතක් කරමු. ඔව්. අපි තුමු පැමිණීම ගැන බලමු. පැමිණීම සම්බන්ධයෙන් කතා කරොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේට නොදන්නවා. කියන්නේ නිසි අවසරයකින් තොරව මාස 3ක් එක දිගට පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි වෙනවා. යම්සි මන්ත්‍රීකට අසනීප වුණා කියන්නේ එහෙම නැත්නම් ආදිසි විදේශගත වීමක් සිද්ධ වුණා කියන්නේ ඒ අවස්ථාවකදී ඒ මන්ත්‍රීතුමා වෙනුවෙන් නිවාඩු අයිදුම් පත්‍රය නිවාඩු ඉල්ලීම පාර්ලිමේන්තුව තුල සිදු කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. එහෙම නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීකරෙක්ට Tamanට ඕනලාකට ඇවිල්ලා නැවිත් ඉන්න බෑ. පාර්ලිමේන්තුවේ මේ කතා කරන්න ලැබෙන අවස්ථාව කොහොමද? ඒක ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඕන දෙයක් කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වෙලාව වෙන් වෙන්නේ කොහොමද? අවස්ථාවන් වෙන් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් හැම පාර්ලිමේන්තුවක ආරම්භයේම අපි තුන් නම පාර්ලිමේන්තුව කියලා. ඒ පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසින් පත් කර ගන්න ලබනවා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව. එහෙම නැත්නම් හුඟක් කට්ටිය මේකට කියන්නේ පක්ෂ නායකයන්ගේ රැස්වීම කියලා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව. මේ කාරක සභාවේදී තමයි පාර්ලිමේන්තු සංයුතිය අනුව කොහොමද ආණ්ඩු පක්ෂයට ප්‍රතිශතය කීයද විපක්ෂයට ප්‍රතිශතය කීයද කියලා වෙන් කරගන්න. ඒක තමයි 50ට 50 එහෙම නැත්නම් 60 40 65 35 වශයෙන් වෙලාව වෙන් කර ගැනීමක් සිද්ධ වෙනවා.
එතකොට ආණ්ඩු පක්ෂයට විනාඩි 65ක් ලබා දුන්නොත් ඒ දින පාර්ලිමේන්තු වෙලාවෙන් 65ක කාලයක් ආණ්ඩු පක්ෂයට ලැබෙනවා. ඉතිරි 35ක කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරු සදා ලැබෙනවා. ඒතර ආණ්ඩු පක්ෂයේ කතා තීරණය කරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඔහු තමයි අදාළ විෂය සම්බන්ධයෙන් මේ විවාදයට අද දින සහභාගී වී යුත්තේ මෙන්න මේ മന്ത്രി කණ්ඩායම් කොටස. ඔවුන්ට මේ විනාඩි 10-15 වශයෙන් වෙලාව ලබා දෙන්නේ එතුමාගේ කාර්යාලය. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් කාල වේලාව ලබා දීම සිදු කරනවා. මේ පාර්ලිමේන්තුව ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි මේ හොයාගන්න ඕන නම් කීපයක් තියෙනවා. වේත්‍රධාරී පාර්ලිමේන්තු මහලේකම් මොනවද මේ චරිත, මොනවද මේ අයට පැවරුණු වගකීම්? වේත්‍රධාරී කියන එක දැන් අතර වේත්‍රධාරී කියන්නේ වේත්‍රය කියන එකකින් තමයි වේත්‍රධාරය කියන එක ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ සෙන්කෝලේනේ වේත්‍රය කියන්නේ සෙන්කෝලේට. ඒත් වේත්‍රධාරී තනතුර හොබවන තැනත්තක් අතීත කතා වස්තුව ගත්තොත් වේත්‍රධාරී කියන්නේ රජතුමා සමග පාර්ලිමේන්තුවට පැමිණි අය. වේත්‍රයක් සමග වේත්‍රයක් කියන්නේ අතනම ආයුධයක්. ඒ ආයුධය සමග පාර්ලිමේන්තුවට පැමිණි අයෙක් තමයි වේත්‍රධාරී කියලා කියන්නේ. එහෙම නැත්නම් සාජන්ට් ආම්ස් කියලා කියනවා. ඒතර ඒ සම්ප්‍රදායන් අනුගමනය කරමින් තමයි අදටත් සෑම පාර්ලිමේන්තුවකටම ඒ කියන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ අනුගමනය කරන පාර්ලිමේන්තුවක වේත්‍රධාරී කෙනෙක් සිටින. ඒතර එතුමාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ සෙන්කෝලේ භාරකාරය හැටියට කටයුතු කිරීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආරක්ෂා සම්බන්ධයෙන් කටයුතු සිදු කිරීම. ඊට අමතරව පාර්ලිමේන්තුව විනය ක්‍රියාත්මක කිරීමේදී කතානායකතුමාට හෝ මූලාසනයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු පාර්ලිමේන්තුවේදී යම්සි මන්ත්‍රී කෙනෙක් දිගින් දිගටම ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවේ නොහොබිනා ආකාරයෙන් හැසිරුණොත් කතානායකතුමා කියන්න පුළුවන් මේ මන්ත්‍රීවරයාට සභාගර්භයෙන් එළියට යන්න කියලා. එතුමා ඒ අවස්ථාවේ එළියට යන්නේ නැත්නම් කතානායකතුමා නියම කරනවා වේත්‍රධාරීට කරුණා කළා මෙම තැනත්තා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න. ඒතකොට ඒ රාජකාරිය කිරීමේ කටයුත්ත පැවරෙන්නේ වේත්‍රධාරීතුමා. වේත්‍රය සෙන්කෝලය මොකක්ද මේ සෙන්කෝලේ? සමහර අය සෙන්කෝලේ උස්සන් යන්න හැදුවා, උස්සන් ගියාගේ පිටිපස්සෙන් දුවලා ගිහලා සමහර අය බේරගත්තා. මොකක්ද සෙන්කෝලේ තියෙන වැදගත්කම? සෙන්කෝලේ කියන එක තමයි වේත්‍රය කියන එක. ඇත්තට මම මුලින් කිව්වා වගේ මේක ආයුධයක් හැටියට තමයි භාවිතා කරේ 1200 ගණන් වල සිට. right? ඒත් රජතුමා පැමිණෙන විට වේත්‍රධාරීතුමා එම ආයුධය සමග තමයි පාර්ලිමේන්තුවට පිවිසියේ. ඉතින් මේ සම්ප්‍රදාය අනුගමනය කරමින් තමා වේත්‍රයේ තවදුරටත් සෑම රටකම වගේ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල වේත්‍රය පාවිච්චි කරනවා. මෙහි වැදගත්කම තමයි සාමාන්‍ය වේත්‍රයක් නොමැතුව, ඒ කියන්නේ සෙන්කෝලේ නොමැතුව පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්න බෑ. මොකද මේ වේත්‍රය සම්බන්ධයෙන් එහෙනම් සෙන්කෝලේ සම්බන්ධයෙන් කිසිම තැනක සඳහනක් නැහැ. කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල හෝ සෙන්කෝලයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් සෙන්කෝ ඒක චිරාගත සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදායනුකූලව වේත්‍රය ගාලා පාර්ලිමේන්තුවේ තැන්පත් කරගෙන පස්සේ තමයි පාර්ලිමේන්තු කටයුත්ත ආරම්භ වෙන්නේ. ඒ තුලින් පාර්ලිමේන්තුවේ බලය අධිකාරිය විදහාපෑමක් තමයි සිදු වෙන්නේ. සෙන්කෝලය සහිතව 9 වන පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර අපි අද පාර්ලිමේන්තුව යන කුමක්දයි හඳුනා ගැනීමේ උත්සාහය කියදුනා. මේ සංවාදයේ වෙනුවෙන් අපිට සම්පත්දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නිල් ඉද්දවල මහතා සහ පාර්ලිමේන්තු සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මහත්මයා. ඔබ දෙනාටම අපි නැවත බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සංවාද සභාව සඳහා එක්වීම සම්බන්ධයෙන්. අද නිෂ්පාදන සහාය ලබා දුන්නා මට දිලින, ජනිත්, කෞෂි, තරිඳු සමග සචිනි. සම්බන්ධීකරණ සහාය ලබා දුන්නේ හේමන්ත කාවලගේ. ඔවුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අදට net fm unlimited කනපිට අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. යලිත් ලබන අඟහරුවාදා අපි net fm unlimited කනපිට වේදිකාවේදී මුණ ගැහෙනවා. මම ඩිල්ෂාන් සඳකැකුළු මඩවල. ඔබට සුබ රාත්‍රියක්. Net FM Unlimited. කන්නපිට